ධාතු කතා ප්‍රකරණේ අපි ණය විභාගයට පසුගිය සති කිහිපයේදීම ණය විභාගය කරගෙන ගියා. අපි 7 වෙනි ණයයි 8 වෙනි ණයයි ගිය සතියේ එකටම සාකච්ඡා කරා. ඉතින් ඊට පස්සේ 9 වෙනි ණය සම්ප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත ණයත් අවසානයේදී අපි සාකච්ඡා කරා. මේ 7 වෙනි ණය ක්‍රමය 8 වෙනි ණය ක්‍රමය 9 වෙනි ණය ක්‍රමයේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් අපි නැවත සාකච්ඡා කරන්න පුළුවන්. යම් කිසි මහත්මයෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාවෙන් ඉදිරිපත් කරන්න. අපි 9 වෙනි ණය ක්‍රමයේ කාරණයක් දෙකක් කතා කරලා බලමු ගැටලුවක් තියෙනවද කියලා. 9 වෙනි ණය ක්‍රමයේ තියෙන්නේ සම්ප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත පද නිर्देशය. එතකොට සම්ප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත කියනකොට යම් කිසි ධර්මයක් අපි ඉස්සෙල්ලම හඳුනා ගන්නවා වේදනා ස්කන්ධය කියන ධර්මය. වේදනා ස්කන්ධය කියන ධර්මයට කුමක්ද සම්ප්‍රයුක්ත වෙන්නේ කියලා අපි හොයනවා. මෙතන වේදනා ස්කන්ධය කියන හා සමග යම් ධර්ම කෙනෙක් පෙය්‍යාලම් කරලා තියෙනවා සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය. එතකොට මේ ස්කන්ධ තුන වෙන වෙනම ගන්න ඕන. එතකොට අපි දන්නවා වේදනා ස්කන්ධය සමග සම්ප්‍රයුක්ත වෙන්නේ අපි දන්නවා නාම ධර්ම තුන, ඉතිරි ධර්ම තුන, සංඥා ස්කන්ධයත්, සංස්කාර ස්කන්ධයත්, විඥාන ස්කන්ධයත්. ඊට පස්සේ කියනවා වේදනා ස්කන්ධය සමග යම් ධර්ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහුද මේ කැලේ තමයි තෙන්ඩ ගන්න ඕන. එතකොට වේදනා ස්කන්ධයත් එක්ක සම්ප්‍රයුක්ත වෙන ධර්මය දැන් හඳුනා ගත්තා. ඒ කියන්නේ ඉතිරි නාම ස්කන්ධ තුන. සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. ඒ ධර්ම හා යම් ධර්ම කෙනෙක් සම්ප්‍රයුක්ත වේද. එතකොට ඒ ධර්ම තුනත් එක්කලා සම්ප්‍රයුක්ත වෙන්නේ ඇයිසරයක් වේදනා ස්කන්ධයමයි. ඊට පස්සේ කියනවා ඒ ධර්මය කෙතෙක් ස්කන්ධයන් සමග කෙතෙක් ආයතනයන් සමග කෙතෙන් ධාතුන් සමග සම්ප්‍රයුක්තද කියලා අහනවා. ඒ කියන්නේ ආපහු වේදනා ස්කන්ධයටම ඇවිල්ලා වේදනා ස්කන්ධය ධර්ම කීයකට එක්ක සම්ප්‍රයුක්ත වෙනවද කියලා අහනවා. එතකොට ස්කන්ධ තුනක් සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. එක ආයතනයක් මන ආයතනය සප්ත විඥාන ධාතුන් සමග සම්ප්‍රයුක්ත වෙනවා. ඊට පස්සේ කියනවා එක් ආයතනයක හා එක් ධාතුවක ඇතැම් ධර්ම කෙනෙක්, ඒ කියන්නේ ධම්මායතනයේ ධම්ම ධාතුවේ තියෙන අර සංඥා සංකාර කියන චෛතසික ධර්මත් එක්ක සම්ප්‍රයුක්ත වෙනවායි කියලා කියනවා. එන්න මේ කාර්යයෙන් අපි පටන් අරගෙන අපි ඉදිරියට ගියා. අපි බලමු සමුදය සත්‍ය කියන එක. සමුදය සත්‍ය හා සමග යම් ධර්ම කෙනෙක්. සමුදය සත්‍ය කියන්නේ ලෝභය. දැන් සමුදය සත්‍යයත් එක්ක යම් ධර්ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහුද. සමුදය සත්‍ය කියන්නේ ලෝභය නම් ලෝභය කියන චෛතසිකයේ සම්ප්‍රයුක්ත වෙන්නේ ලෝභ මූල චිත්තෝත්පාදේ පවතිනා වූ අනික් ධර්ම එක්කලා. වෙන කොහත් එක්කලවත් සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ. අපි ලෝභ චිත්තෝත්පාදේ ගත්තොත් ලෝභ චිත්තෝත්පාද තියෙනවා 8ක්. සමුදය සත්‍ය කියන ඒ ලෝභ ධර්මය ඒ සිත් 8ෙම පවතිනවා. එතකොට ඒ ධර්මය එක්ක සම්ප්‍රයුක්ත වෙන්නේ ඒ සිත් 8 සහ සිත් 8 ඉදෙන්නා වූ ඉතිරි චෛතසික ධර්ම ටික. අපි පළවෙනි සිත ගත්තොත් දෙවෙනි සිත ගනිමු. පළවෙනි සිතේ තියෙන චෛතසික 19යි, දෙවෙනි සිතේ චෛතසික 21ක් තියෙනවා. ඒ කියන්නේ සසංකාරික සිත. සසංකාරික සිතේ චෛතසික 21ක් තියෙනවා. සමුදය සත්‍ය හැරියාම චෛතසික 20යි. එතකොට සිතත් එක්ක ධර්ම 21ක් වෙනවා. එතකොට ඒ සිත් 8 හා ලෝභ මූල සිත් 8 හා ඊහත් එක්ක දෙන්නා වූ චෛතසික ධර්ම ටික සමුදය සත්‍යයත් එක්ක සම්ප්‍රයුක්ත වෙනවා. දැන් ඒතකොට සම්ප්‍රයුක්ත වෙන ධර්ම ටික හොයාගත්තා. ලෝභ මූල සිත් 8 දෙන්නා වූ ඉතිරි චෛතසික ටික. දැන් ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ඒ ධර්මයෝ කුමන ධර්මයක් එක්ක සම්ප්‍රයුක්ත වෙනවද? ඒ ධර්මයෝ සම්ප්‍රයුක්ත වෙන්නෙම සමුදය සත්‍ය සමග. එතකොට
ඒ අපි දැන් හොයාගත්ත උත්තරේ සමුදය සත්‍යයේ කුමන ධර්මත් එක්ක සම්ප්‍රයුක්ත වෙනවද? සිත් 8යි ඒ යෙදෙන්නා වූ චෛතසික ධර්මයි. ඒ කියන්නේ ඒ ධර්මය තුන් ස්කන්ධයන්. තුන් ස්කන්ධය කියන්නේ සංඥා ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය සහ විඥාන ස්කන්ධය. සමග අපි සංස්කාර ස්කන්ධය එතෙන්දී කියන්නේ නැහැ. මොකද සමුදය සත්‍ය සංස්කාර ස්කන්ධයට අයිති ධර්මයක් නිසා. ඒතර තුන් ස්කන්ධය සමග එක ආයතනයක් කියන්නේ මන ආයතනයේ සමග එක් ධාතුවක් කියන්නේ මනෝ විඥාන ධාතුව සමග සම්ප්‍රයුක්ත. එක් ස්කන්ධයක එක් ස්කන්ධයක් කියලා මෙතන කියන්නේ තවත් ඊට අමතරව කියනවා එක් ස්කන්ධයක. සංස්කාර ස්කන්ධයේ ඉතිරි චෛතසික 20 සමග. එයි අපි සමුදය සත්‍යයත් එක්ක සම්ප්‍රයුක්ත වෙන තව චෛතසික ධර්ම 20ක් ගැන කතා කරා. 20 සමග එක ආයතනයක් හා එක් ධාතුවක ඇතැම් ධර්ම කෙනෙකු. ඒ කියන්නේ ධම්මායතනයේ තියෙන ධර්ම ටික චෛතසික ධර්මයි. ධම්මායතනයේ තියෙනවා මෙතන එක් ස්කන්ධයක සංස්කාර ස්කන්ධයේ චෛතසික 20ක් කිව්වා නම් ධම්මායතනයේ කියනකොට සංස්කාර ස්කන්ධයේ චෛතසික 20ක් නැහැ. මොකද වේදනා ස්කන්ධය අපි වෙනම අරන් තියෙන නිසා එතකොට සංස්කාර ස්කන්ධයේ තියෙන වේදනා සංඥා හැරලා ඉතිරි චෛතසික 18යි. එතකොට එක ආයතනයක් කියනකොට එතන ධම්මායතනයේ අර චෛතසික 20ම තියෙනවා. ධම්ම ධාතුවේ චෛතසික 20ම තියෙනවා. ඒක අපි සූක්ෂමව දකින්න ඕන මේ කාරණේ. මේ කාරණේ තේරුණාද මේක මුල් අංක 3ට තියෙන ධර්ම ස්වභාවය. සෙන්නායක මහත්මයා සමාවෙන්න සර් කිය. ඒක තේරුණාද සමුදය සත්‍ය කියන එකේ මේක අපි ඇනලයිස් කරන්න හැටි තේරෙනවද? ඔව් සර් තේරුණා සර්. හොඳට තේරුණා. එහෙමනම් අපිට ඉදිරියට මේ ණය ක්‍රමේ ගැටලු තියෙන තැනක් කාට හරි තියෙනවද? එහෙමනම් අපි කතා කළා අපි ඊළඟ ණය ක්‍රමයට යන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. සමාවෙන්න සර්. සර් සේනය කතා කරන සර් අපි කමුද මේකේ 15 වෙනි ඡේදය ධානයේන යේ ධම්මා කියන එක සර් එතන පොඩි ගැටලුවක් තියෙනවා මට. සර් පොඩ්ඩක් අපි සාකච්ඡා කරමු සර්. ත්‍රිවන් සරණයි සර්. ධානයේන යේ ධම්මා. ධාන කියනකොට මොනවද ගන්න අභිධේයාර්ථ? මහත්මයාටම කියන්න පුළුවන්ද? පුළුවන්. ධානය කියනවා අපි ගන්නේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන චෛතසික ධර්ම 5. විතක්ක ਵਿਚාර කියන්නේ සංස්කාර ස්කන්ධයේ චෛතසික ධර්ම. ඊළඟට ප්‍රීති කියන්නේ සංස්කාර ස්කන්ධයේ චෛතසික ධර්මයක්. ඊළඟට සුඛ කියන්නේ සුඛ වේදනාව. ඊට පස්සේ ඒකාග්‍රතා සංස්කාර ස්කන්ධයේ චෛතසික. දැන් අපි දැනගත්තා කවුරු හරි කතා කරාද? එතකොට ධානයේන කියනකොට අපි දන්නවා ධානයේන කියන තැනට ධර්මතා 5ක් දැන් මේ මහත්මයා කිව්වා. ඒ ධර්මතා 5 කියන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ වේදනාව සහ ඒකාග්‍රතාවය. එතකොට ස්කන්ධ වශයෙන් ගත්තොත් එතන සංස්කාර ස්කන්ධයේ ධර්ම 4ක් තියෙනවා. වේදනා ස්කන්ධයේ ධර්මයක් තියෙනවා. දැන් මේ ධර්ම ටික සම්ප්‍රයුක්ත වෙන්නේ කාත් එක්කලාද? ඒ ධර්ම සම්ප්‍රයුක්ත වෙන්නේ කාත් එක්කලාද? අපි ගන්න ඕන දන්න දැනුම ගන්න ඕන. මේ ධානයේ ඒ කියපු චෛතසික ධර්ම 5 සම්ප්‍රයුක්ත වෙන්න පුළුවන් කාත් එක්කලාද? ධාන සිත් ගැන කල්පනා කරන්න ඕන. එතන ධාන සිත් කියනකොට රූපාවචර ධාන සිත් සහ ලෝකෝත්තර ධාන සිත් දෙකම ගත්තොත් චෛතසික ධර්ම 38ම යෙදෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මෙතන චෛතසික 5ක්
ධානේන කියනකොට අපි ගත්තා. එතකොට මේ චෛතසික පහ හැර ඉතිරි චෛතසික ටික සහ ඒ චිත්තෝත්පාද සිතත් එක්කලා මේ ධර්ම ටික සංප්‍රයුක්ත වෙනවා. අපි ඒ කාරණේ දන්නවනේ. ඒ සිත් සහ චෛතසික සංප්‍රයුක්ත වෙන භාවයෙන් ඒ චෛතසික ධර්ම පහක් වෙන් කරගත්තාම ඒ පහ සිත් ධාන රූපාවචර ධාන සිත් සහ අරූපාවචර ධාන සිත් සහ ලෝකෝත්තර ධාන සිත් වල සංප්‍රයුක්ත වෙනවා. ඉතිරි චෛතසික කීයක් ඉතුරු වෙනවද? මෙතන පහක් එළියට ගත්තාම තව චෛතසික 33ක් ඉතිරි වෙනවා. අපි 38 කියලා ගන්නේ ලෝකෝත්තර ධර්මත් එකට ගත්තාම රූපාවචර ලෝකෝත්තර දෙකම ආවම ධාන සිතක චෛතසික 38ක් උපරිමයෙන් වැඩ කරන්න පුළුවන්. ඒකට 33යි. එතකොට අපිට දැන් හොයාගත්තා මේ ධානේන යේ ධම්මා කියන ධර්මයත් එක්කලා සංප්‍රයුක්ත වෙන්නේ කවුද කියලා. කවුද? සිත් සහ යම් චෛතසික ප්‍රමාණයක්. ඒ කියන්නේ අපි දන්නවා එතන තියෙනවා සංප්‍රයුක්ත වෙන තැන සංකාර මොනවද තියෙන්නේ එතන සංප්‍රයුක්ත වෙන තැන ධර්ම? සංස්කාර ස්කන්ධේ කොටසක් තියෙනවා. හරි ඒක හරි. වේදනා ස්කන්ධේ එතන තියෙනවද? තියෙනවා. දැන් වේදනා ස්කන්ධේ ධානේනට ගියානේ. සංඥා ස්කන්ධේ තියෙනවා. සංස්කාර ස්කන්ධේ තව කොටසක් තියෙනවා. සහ විඥාන ස්කන්ධේ තියෙනවා. එතකොට මෙතන සංඥා ස්කන්ධේ තියෙනවා. අර සංප්‍රයුක්ත වෙන ධර්ම කොටේ සංඥා ස්කන්ධේ තියෙනවා. සංස්කාර ස්කන්ධේ යම් කිසි කොටසක් තියෙනවා. විඥාන ස්කන්ධේ තියෙනවා. හරි පැහැදිලි නේද එතන? හරි. ඒ ධර්ම හා කවුද සංප්‍රයුක්ත වෙන්නේ කියලා දෙවෙනි පාඩට අහනවා. මේක පෙරලීම් තුනක් තියෙනවානේ. පෙරලීම් තුන පළවෙනි මේකත් එක්ක සංප්‍රයුක්ත වෙන ධර්ම ඊළඟට ඒ සංප්‍රයුක්ත වෙන ධර්මත් එක්කලා සංප්‍රයුක්ත වෙන ධර්ම. එතකොට එන්නේ ආයසරයක් මේ ධානාංග පහමයි. මොහොතක් එතකොට අනේ මේ සමා වෙන්න. එතකොට ධානේන යේ ධම්මා කියනකොට අපේ සේනායක මහත්මයා අපිට කොහොමද උත්තරේ එන්නේ? මෙතන ආවා. එතකොට අපිට ආපහු වේදනා ස්කන්ධය සංස්කාර ස්කන්ධය ලැබුණානේ තේ ධම්මා හැටියට. අන්න එතන ඉඳලා පැහැදිලි කරන්න සර්. හරි. එතකොට ධානේන යේ ධම්මා කියපු තැන තිබුණා සංස්කාර ස්කන්ධය සහ වේදනා ස්කන්ධය කියන දෙක. ඒ දෙකත් එක්කලා සංප්‍රයුක්ත වෙන්නේ සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධයේ ඉතිරි කොටස සහ විඥාන ස්කන්ධය. දැන් ඒක තමයි දෙවෙනි පෙරලීම. ඊට පස්සේ මේ දෙවෙනි පෙරලීමත් එක්ක සංප්‍රයුක්ත වෙන්නේ ආයසරයක් අර ධාන අංග ටිකමයි. එතකොට ඒ ධානාංග එන්නේ සංස්කාර ස්කන්ධය සහ වේදනා ස්කන්ධයේ කොටසක්. එතකොට උත්තරයට එන්නේ ඒ ධර්ම කුමක් හා සංප්‍රයුක්ත වෙනවද කියනකොට උත්තරයට එන්නේ එතන පොඩි වැරද්දක් තියෙනවා. හරි. එතන ඒ ධර්මය ස්කන්ධ දෙකක් සමග, ඒ කියන්නේ ස්කන්ධ දෙකක් සමග සංප්‍රයුක්ත වෙනවා. ද්විහි කන්දේ ඒ ලැබුණ ධර්මය ස්කන්ධ දෙකක් එක්ක සංප්‍රයුක්ත වෙනවා. මොකද ස්කන්ධ දෙක සංඥා ස්කන්ධය සහ විඥාන ස්කන්ධයත් එක්කලා. ඒක ආයතනේන මන ආයතනයත් එක්ක සංප්‍රයුක්ත වෙනවා. ඒක ධාතුව මනෝ විඥාන ධාතුව සමග. ඊට පස්සේ බලන්න ඒකේන කන්දේන මොකද්ද සංස්කාර ස්කන්ධේ යම් කිසි ධර්ම කොටසක් සමග ඒක ආයතනේන ඒ ධම්මායතනේ යම් කිසි කොටසක් සමග ධම්ම ධාතුවේ යම් කිසි කොටසක් සමග සංප්‍රයුක්තයි කියලා කියනවා. මේක කඩල් තියෙන දෙකට. එතකොට ඒකේන කන්දේන කියන්නේ සංස්කාර ස්කන්ධයේ ඉතිරි ධර්ම කොටසක් සමග කියන එක තමයි මෙතන ඒකේන කන්දේන් කියන්නේ සංස්කාර ස්කන්ධය. අපි මේක බලමු. අපි
කරලා තියෙන නෝට් එකේ තියෙනවද කියලා. මෙන්න අපි ධානය කරලා තියෙනවා මේ විදිහට. ධානය කියනකොට ධානාංග විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන මෙන්න මේ ධානාංග පහ. දැන් ඒක අපි සෙන්නායක මහත්තයා විස්තර කරා. එතකොට මේ සුඛ කියන්නේ වේදනාව. එතන සම්ප්‍රයුක්ත වෙන්නේ කාත් එක්කලාද? ධාන චිත්තෝත්පාදෝ 35 ඇති චෛතසික 33. ඒ කියන්නේ ධාන චිත්තෝත්පාදෝ 35යි මේ චෛතසික 33ත් එක්කලා 33 ආවේ 38න් 5ක් අඩු කළා. වෙනත් ක්‍රමයකින් කිව්වොත් ධාන චිත්තෝත්පාදෝ 67යි. ඒ කියන්නේ මේ දීර්ඝ ක්‍රමයට ගත්තොත් 67ක් වෙනවා. 121ක් සිත් ගත්තොත් 67යි චෛතසික 33ත් සමග. ඒක සම්ප්‍රයුක්ත වෙන ධර්මය කවුද? සම්ප්‍රයුක්ත වෙන ධර්මයේ විතක්ක විචාර ප්‍රීති වේදනා ඒකාග්‍රතාව. මේ ධර්මයට වෙන සම්ප්‍රයුක්ත වෙන්න ධර්මයක් නැහැ. අර මුල තැනටම ගියා. විතක්ක විචාර ප්‍රීති වේදනා ඒකාග්‍රතාව කියන ධර්මات එක්ක සම්ප්‍රයුක්ත වෙනවා. එතකොට මේ ධර්මය සම්ප්‍රයුක්ත වෙන්නේ අපි මේ මුල් දෙවෙනි අවස්ථාවටම ආයසරයක් යනවා. සංඥා ස්කන්ධයට සහ විඥාන ස්කන්ධයට මන ආයතනයට මනෝවිඥාන ධාතුවට මේකට කෙලින්ම සම්ප්‍රයුක්ත වෙනවා. දැන් බලන්න ඉතිරිය මොකද වුනේ කියලා. මෙතන සංස්කාර ස්කන්ධේ මෙතන සංස්කාර ස්කන්ධේ යම්කිසි කොටසක් මෙතන තියෙනවා. යම්කිසි කොටසක් මෙතන තියෙනවා. ඒ ඉතිරි කොටස පෙන්눔 කරනවා මේ විදිහට. එක් ස්කන්ධයක එක් ස්කන්ධයක ඒ කියන්නේ මේ සංස්කාර ස්කන්ධේ යම්කිසි ධර්මයක් එක්කලා සම්ප්‍රයුක්ත වෙනවා. කවුද යම්කිසි ධර්මයේ සංස්කාර ස්කන්ධේ තියෙන්නේ මේ ධර්ම වලින් විතක්ක විචාර ප්‍රීති ඒකාග්‍රතාව කියන හතර සම්ප්‍රයුක්ත වෙන්නේ සංස්කාර ස්කන්ධේ චෛතසික 33න් 33 සමගම සම්ප්‍රයුක්ත වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙතන සංඥා ස්කන්ධයයි සංස්කාර ස්කන්ධයයි වෙනම අරන් තියෙනවා. සංඥා ස්කන්ධය වෙනම අරන් තියෙනවා. එතකොට මෙතන එන්නේ චෛතසික 33න් 30 කීයක් එනවද මෙතෙන්ට? සංස්කාර ස්කන්ධයේ තුලට 32යි නේද සර්? අර බලන්න 33න් එකක් අයින් වෙනවා සංඥා ස්කන්ධේ 32යි. එතකොට මේ එක් ආයතනයක එක් ධාතුවක කියන ධර්ම වල චෛතසික 33ම තියෙනවා. හරි පැහැදිලිද ඒක? එහෙනම් අපිට යන්න පුළුවන් ඊළඟ ණය ක්‍රමයට මම හිතන්නේ යන්න පුළුවන් ඇති කියලා හිතනවා. ඔව් සර්. සර් ගොඩාක් පිං සර්. එහෙමනම් අපි ඇහුවොත් එහෙම වෙනත් එකක් කොහොමද කරන්නේ කියලා අපි අහලා බලමු. මේක නැත්තම් අපිට ආපහු වෙන්න ඕන හින්දා දැන් කිව්වොත් එන්න මේ ප්‍රශ්නේ මේක කාට හරි එක්කෙනෙකුට විස්තර කරන්න පුළුවන්ද? සුඛාය වේදනාය සම්ප්‍රයුක්තේහි ධම්මේහි ඒ ධම්මා. දැන් කොහොමද මෙතන විස්තර කරන්නේ? මොනවද අභිදේයාර්ථ? මොනවද අභිදේයාර්ථ? සුඛාය වේදනාය සම්ප්‍රයුක්තේහි කියන්නකෝ. සුඛ සහගත කාය විඥානයයි සබ්බචිත්ත සාධාරණ 7යි. සුඛාය වේදනාය සම්ප්‍රයුක්ත ධම්මා. ඒ දෙකේ ගත සිත් 63. 63යි. සිත් 63යි චෛතසික 46යි. 46යි. එතකොට 63යි මම 63 විතරිය දාන්නම්. 63යි 40 හරි. 46යි වෙන්නේ කොහොමද? වේදනාව දෝෂ චතුස්කයයි චිකිච්ඡාවයි වර්ජිතනේ. හරි. එතකොට මේ 63යි
චෛතසික 46. ඒක පේනව නේද මෙතන? හරි. එතකොට දැන් මේ ධර්ම ගැන පොඩ්ඩක් බලන්න. ඒ ධර්ම කුමක් හා සංප්‍රයුක්ත වෙනවද? මේ ධර්ම ටිකට සංප්‍රයුක්ත වෙන්න පුළුවන් කාක එක්කලාද? වේදනා ස්කන්ධය සමග. වේදනා ස්කන්ධය සමග. එතකොට වේදනා ස්කන්ධය සමග කියලා අපිට ආවා. ඒ වේදනා ස්කන්ධය කියන්නේ මේ සුඛාය වේදනාය සංප්‍රයුක්තේ ධම්මේ යෙදෙනා වූ වේදනා ස්කන්ධය. එතන වේදනා ස්කන්ධ දෙකක් වේදනා ස්කන්ධේ කොටස් දෙකක් තියෙනවා. සුඛ සහගත කියන්නේ සුඛීන්ද්‍රිය සහගත වේදනා ස්කන්ධය සහ සෝමනස්ස සහගත වේදනා ස්කන්ධය දෙකම තියෙනවා. එතකොට එයා සංප්‍රයුක්ත වෙන්නේ නැවතත් ඒ වේදනා ස්කන්ධ ඒ වේදනා සුඛ සහගත වේදනා ස්කන්ධය කියන ඒ වේදනා ස්වභාවය. ඒක ඉන්ද්‍රිය වාගේ ඉන්ද්‍රිය භාවයෙන් දෙකයි. ඒට සංප්‍රයුක්ත වෙන්න පුළුවන් නැවත සුඛාය වේදනා සංප්‍රයුක්තේහි ධම්මා කියන ඒ 63යි 46ත් එක්කලා. ඊළඟට තුන්වෙනි පෙරළේදී අහනවා දැන් පෙරළීම් තුනක් තියෙනවානේ. මේ සිත් 63යි චෛතසික 40යි කුමක් එක්කලා සංප්‍රයුක්ත වෙනවා කියන වේදනා ස්කන්ධය. ඒ වේදනා ස්කන්ධයේ කුමක් එක්ක සංප්‍රයුක්ත වෙනකොට වෙනවායි කිව්වම අයිසර මේ මුල තැනටම ඇවිල්ලා. එතකොට ඒ කුමක් එක්කලා සංප්‍රයුක්ත වෙනවද කියලා අහනවා අන්තිමේකට. එතකොට උත්තරේ මොකද්ද? වේදනා ස්කන්ධයමයි. ස්කන්ධයමයි. ඒකේන කන්දේන සංප්‍රයුක්තා ඒකායතනේන ඒකාය ධාතුවා කේහිච සංප්‍රයුක්තා. එතකොට ස්කන්ධ වශයෙන් වේදනා ස්කන්ධය ආයතන වශයෙන් ධම්මායතනෙත් තියෙන වේදනා චෛතසිකේ පමණයි. මේ ධාතුවේ තියෙන්නේ වේදනා ස්කන්ධය පමණයි. වේදනා චෛතසිකේ පමණයි. ඔන්න ඔය කාරණේ මේකේ තේරුම් ගත්තා නම් මෙතනින් එහාට දිගටම යන්න පුළුවන්. එතකොට ක්‍රම දෙකකින් අනික එක මේ ධර්ම වල දකින්න මේක මේ ඉදිරිපත් කරලා තියෙන්නේ නිතරම නාම ධර්මයක්. නාම ධර්මයක් බලන් සුඛාය වේදනාව සංප්‍රයුක්ත ධම්මා. එතන එක නාම ධර්මයක් පිටින් තියෙනවා. සංප්‍රයුක්ත වෙන්න ධර්ම කොටසක් එළියෙන් තියෙන ධර්මයක් තමයි මෙතන ඉදිරිපත් කරන්නේ. එහෙම ඉදිරිපත් කරාම උත්තරේ අර විදියට එනවා. මේ සවිතක්ක සවිචාරයේ ධම්මේ යේ ධම්මා කියනකොට සවිතක්ක සවිචාර ඒ කියන්නේ ඒ සිත් 55යි විතක්ක ਵਿਚාර වර්ජිත. එතකොට මේකත් එක්ක සංප්‍රයුක්ත වෙන්නේ විතක්ක ਵਿਚාර. දැක්කද කාරණේ. අන්න ඒ විදිහට මේ ධර්මයේ දකින්න අමාරු නෑ. මේක කරගෙන යන්න පුළුවන්. එහෙනම් අපිට මේ ණය ක්‍රමයෙන් අපි යමු 10 වෙනි ණය ක්‍රමයට. එහෙම හොඳයිද? ගැටලුවක් නෑනේ. හරි. අපි ඊළඟ ණය ක්‍රමයට යමු. ඒ යන්න ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් කතා කරමු කොහොමද උද්දානයේදී මේකේ දාලා තියෙන හැටි. උද්දානයේදී තේරුම් ගත්ත හැකි අර අපි කියපු කාරණය මේ එකින් එක කරලා බලනකොට මේකේ ගැටලුවක් පේන්නේ නැහැ. මෙතන කියන අරූප කන්දෝ චත්තාරෝ අරූපස්කන්ධ හතරම තියෙනවා. සතර නාමස්කන්ධයෝ ඇතුල් වෙලා තියෙනවා. මන යතනය ඇතුල් වෙලා තියෙනවා. සප්ත විඥාන ධාතු ඇතුල් වෙලා තියෙනවා. සත්‍යෝ දෙකක් ඇතුල් වෙලා තියෙනවා. කියන්නේ සමුදය සත්‍යයි මාර්ග සත්‍යයි. තුදුස් ඉන්ද්‍රියෝ ඇතුළත් වෙලා තියෙනවා. මෙතන රූප ධර්ම නැහැ. පටිච්ච සමුප්පාදේ 12 පදයෝ ඇතුළත් වෙලා තියෙනවා. ඉන් මත්තේ 16 පදයෝ ඇතුළත් වෙලා තියෙනවා. ඊට පස්සේ න අර 125 ඉදිරි පද වලින් ත්‍රිකමාතිකායේ 8 පදයෝය. ත්‍රිකමාතිකායේ පද 8යි තියෙන්නේ. ගොච්චක වලින් 43 පදයෝය. මේ ටික හොයලා බලන්න. මෙතන ඉතරම එන්නේ දැන් අපි හිතමු හේතු ගොච්චකේ කිව්වොත් හේතු ධම්මා කියලා එක සැරයක් තියෙනවා. ඊළඟට හේතු සංප්‍රයුක්තා ධම්මා ඊයේ ධම්මයි කියලා. ඒ කියන්නේ එතකොට ඉස්සරහ හේතු වලටම හේතු එක්ක සංප්‍රයුක්ත ධර්මයේ කුමන ධර්මයක් එක්කලා සංප්‍රයුක්ත වෙනවද කියලා අන්නේ ඒ ආකාරයෙන් නිතරම නාම ධර්ම සංස්කාර ස්කන්ධයේ බොහෝසේ තියෙනවා. වේදනා ස්කන්ධයේ බොහෝසේ අරගෙන තියෙනවා. ඒ විදිහට තමයි මේකේ ඔක්කොම තියෙන්නේ. එකින් එක බලන්න. එතකොට තේරෙයි මේක කොහොමද කරලා තියෙන්නේ කියලා. අපි ඊළඟ ණය ක්‍රමයට යමු දෙලා.
10වෙනි ණය ක්‍රමයේ තියෙන්නේ විප්පයුත්තේන විප්පයුත්ත. සංඥාපනයේදී දැක්කා ඒ ණය ක්‍රම 14න් 10වෙනි එක තියෙන්නේ විප්පයුත්තේන් විප්පයුත්ත. එතකොට විප්පයුත්තෙන් විප්පයුත්ත කියනකොට පළවෙනි අංකයේ තියෙන්නේ රූපස්කන්ධේන යේ ධම්මා විප්පයුත්තා. එතකොට රූපස්කන්ධය කියනකොට රූපස්කන්ධය කියන ධර්ම ස්වභාවයෙන් රූප 28ට යම් කිසි ධර්ම කෙනෙක් විප්පයුත්ත වෙයිද? ඒක අපි දන්නවා. රූපස්කන්ධයට කවුද විප්පයුත්ත වෙන්නේ? නාමස්කන්ධ. නාමස්කන්ධ 4. හරි. ඒතර රූපස්කන්ධයෙන්ට විප්පයුත්තේනේ නාමස්කන්ධ 4. තේහි ධම්මේ යේ ධම්මා විප්පයුත්තා. දැන් මේ හොයාගත්ත ධර්මයත් එක්කලා කවුද විප්පයුත් වෙන්නේ? නාමස්කන්ධ 4ට විප්පයුත් වෙන්නේ කවුද? නැවත රූපස්කන්ධ. රූපස්කන්ධේ විතරක් නෙවෙයි රූපස්කන්ධය සහ නිර්වාණ ධාතුව. එතෙන් දෙවෙනි පෙරලීමේදී රූපස්කන්ධය සහ නිර්වාණ ධාතුව වෙනවා. ඒ ධර්මයේ තේ ධම්මා ඒ ධර්මයෝ කති කන්දේ කති ආයතනේ කති ධාතුවේ විප්පයුත්තා. ඒ ලැබුණ ධර්මය කුමක් හා විප්පයුත්ත වෙනවද කියලා හොයන්න ඕන. ඒ ලැබුණ ධර්මය කියන්නේ දැන් රූපස්කන්ධය සහ නිර්වාණය. කුමක් එක්ක විප්පයුත්ත වෙනවද? අයි සතර නාමස්කන්ධය. නාමස්කන්ධය එක්කලා විප්පයුත්ත වෙනවා. ඔන්න ඔය පෙරලීම අපි දැක්කොත් ඉතිරි හැම එකටම යන්න පුළුවන්. අපි ඒක බලමු chart එකෙන් කොහොමද එන්නේ කියලා. මේක රූපස්කන්ධයට නෙවෙයි මෙතන විප්පයුත්තෙන් විප්පයුත්ත පද නිර්දේශය. මේකේ අර කරන ක්‍රමයේ හරියටම අපි තේරුම් ගත්තොත් අපිට එතන ඉහාට අමාරු නැහැ කරන්න. දැන් මෙතන බලන්න රූපස්කන්ධය තමයි පළවෙනි අංකය. රූපස්කන්ධය කුමන ධර්මات එක්ක විප්පයුත්ත වෙනවද? වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. ඒ නාමස්කන්ධ 4ත් එක්කලා ධර්ම වශයෙන් ගත්තොත් මෙතන ඉන්නේ චෛතසික 52යි සිත් 89යි. ඒ සියල්ලම රූපස්කන්ධයත් එක්ක විප්පයුත්තයි. එයත් එක්කලා විප්පයුත්ත වෙන දැන් අපි දැන් කතා කරන්නේ මේ ධර්මයේ උක්ත කරලා. මේ ධර්මයෙන් අපි දැන් මේ ධර්මය හොයාගත්තා. මේ තේ ධම්. ඒ තේහි ධම්මේ යේ ධම්මා. මේ ධර්මයට කුමක් විප්පයුත්ත වෙනවද කියලා බැලුවොත් මේ ධර්මات එක්ක විප්පයුත්ත වෙන්නේ රූපස්කන්ධය සහ නිර්වාණය. ඒක අපිට පැහැදිලි. නිතරම නාමස්කන්ධත් එක්ක රූප හා නිර්වාණය විප්පයුත්තයි. අපි දන්නවා රූපස්කන්ධයත් එක්කලා නිර්වාණය සම්ප්‍රයුක්ත වෙන්නෙත් නැහැ, විප්පයුත්ත භාවය ගන්නෙත් නැහැ. මේ දෙක අතර. එතකොට මේ දෙක වෙන වෙනම තියෙනවා රූපස්කන්ධය සහ නිර්වාණය. එතකොට මේ ධර්මත් එක්ක විප්පයුත්ත වෙන්නේ කවුද කිව්වොත් නාමස්කන්ධ 4. වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය. එතකොට ඒ ධර්ම ටික පවතින්නේ මන ආයතනය. මේ මන ආයතනේ සප්ත විඥාන ධාතු. එතකොට ධම්මායතනේ කෙලින්ම මේකට කියන්න බෑ. මොකද ධම්මායතනේ යම් කිසි කොටසක් විතරයි විප්පයුත්ත වෙන්නේ. ධම්මායතනේ තියෙන චෛතසික ධර්ම ටික. ධම්ම ධාතුවේ තියෙන චෛතසික ධර්ම ටික. ඒක අපි හරි පැහැදිලි. මෙතන මන ආයතනය කියන එක සම්පූර්ණයෙන් විප්පයුත්ත භාවය වෙනවා. සප්ත විඥාන ධාතු සම්පූර්ණයෙන් විප්පයුත්ත වෙනවා. බයි ධම්මායතනේ තියෙන සුකුම රූපස්කන්ධයට විප්පයුත්ත වෙන්නේ නැහැ. ඒකින්ද ධම්මායතනේ ධම්ම ධාතුවේ තියෙන චෛතසික ධර්ම ටික විප්පයුත්ත වෙනවායි කියලා ලියනවා. අන්න මේක තමයි පෙරලීමේ ක්‍රමය. ඒකේ ගැටලුවක් තියෙනවද? තේරෙනවා නම් අපිට ඊළඟ එකට යන්න පුළුවන්. තේරුණා සර්. හරි. තේරුණා සර්. හරි. අපි යමු ඊළඟ එකට. මෙන්න මේ විඥාන මේ චක්කු විඥාන ධාතුව කියන එකට. චක්කු විඥාන ධාතුව කියනකොට පොඩ්ඩක් අපිට හිතන්න තියෙනවා
කාරණා ටිකක්. චක්කු විඥාන ධාතුව. චක්කු විඥාන ධාතුව කියන්නේ මේක නාම ධර්මයක්. විඥාන ධාතුව අතරින් එක නාම ධර්මික විඥාන ධාතුවක්. අපි ධාතු 18ක් කියනවනේ. ඒකෙන් රූප චක්කු ධාතු, සෝත ධාතු ආදී පොට්ටබ්බ ධාතු දක්වාම රූප ධර්මමයි එන්නේ. එතකොට මෙතන මේ ඊළඟට චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාන විඥාන ධාතු විදියට මේ මනෝ ධාතු, මනෝ විඥාන ධාතු කියන්නේ නාම ධර්ම කොටාසයක්. හැබැයි මේවා විඥාන ධාතු. ඒක හොඳට මතක තියාගන්න. විඥාන ධාතු කියනකොට අනික් විඥාන ධාතුත් එක්ක නිතරම විප්‍රයුක්තයි. අන්නේ කාරණේ තමයි අපි දැක ගන්න ඕනේ. සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ. චක්කු විඥාන ධාතුව කියන්නේ නාම ධර්මයක්. එයත් එක්ක විප්‍රයුක්ත වෙන්නේ කවුද? රූප 28 සහ නිර්වාණය. ඒක පැහැදිලි නේද? ඊට අමතරව ෂඩ් විඥාන ධාතු, චක්කු විඥාන ධාතු වර්ජිත ෂඩ් විඥාන ධාතු විප්‍රයුක්තයි. දැන් මෙතන ආවා කාණ්ඩ තුනක්. රූපස්කන්ධය, රූප 28, නිර්වාණය සහ ෂඩ් විඥාන ධාතු. ෂඩ් විඥාන ධාතු කියනකොට දන්නවනේ ඉතිරි සෝත විඥාන, ගාන විඥාන, දිව්ව විඥාන, කාය විඥාන, මනෝ ධාතු සහ මනෝ විඥාන ධාතු. ඒ ටික චක්කු විඥාන ධාතුවටත් විප්‍රයුක්තයි. එතන ගන්නේ චිත්තෝත්පාද වශයෙන්මද? මේ පළවෙනි සැරේ ගන්නේ චක්කු විඥාන ධාතුව විදිහට ගන්නේ. ධාතුව මෙතන චිත්තෝත්පාදයකට ඊළඟ සැරේ අපි හරවන ගන්නවා. මෙතෙන්දී චක්කු විඥාන ධාතුවත් එක්ක විප්‍රයුක්ත වෙනවා ෂඩ් විඥාන ධාතු. චිත්තෝත්පාදයේ විප්‍රයුක්ත වෙනවා. මේක හරි සුද්ධ භාවයෙන් ෂඩ් විඥාන ධාතු කියලා මම මෙතන ලියලා තියෙනවා. අපි ඊළඟ පෙරලීමේදී බලන්න මොකද වෙන්නේ කියලා. ඊළඟ පෙරලීමේදී මේක රූපස්කන්ධය, නිර්වාණය, ෂඩ් විඥාන ධාතු. ඒ කියන්නේ මෙතන තියෙනවා රූප සහ නාම දෙකොටසම මිශ්‍ර ස්වභාවයක්. එතකොට මෙතන නාමස්කන්ධ 4 විප්‍රයුක්ත භාවයට පෙන්눔 කරන්න බෑ. අන්න ඒ කාරණේ පෙන්눔 කරන්න තමයි මම මෙතන පෙන්눔 කරේ. දැන් අපි රූපස්කන්ධයයි නිර්වාණයයි විතර තිබුණා නම් අපි නාමස්කන්ධ 4ම විප්‍රයුක්ත භාවයට දානවා. මෙතන අපි මේ ධර්මත් එක්කලා හැබැයි මෙතන නාමස්කන්ධ 4 පෙන්눔 කරනවා. මේ චක්කු විඥාන ධාතු චිත්තෝත්පාදයෝ විදියට තමයි මෙතන මේ එකේදී එන්නේ. මේ නාමස්කන්ධ 4 අතරම රිප්‍රසන්ට් කරනවා. එතකොට චක්කු විඥාන ධාතු චිත්තෝත්පාදයෝ කියනකොට මෙතන එනවා සිත් 2යි චෛසික 7යි. චක්කු විඥාන ධාතු චිත්තෝත්පාදෝ. මෙතනින් පටන් ගත්තේ චක්කු විඥාන ධාතුව. මෙතනින් චක්කු විඥාන ධාතු චිත්තෝත්පාදෝ සිත් 2යි චෛතසික 7යි. එතකොට මේ මෙතන බලන්න මෙතන කොහොමද වෙන්නේ කියලා. මෙතන සතර නාමස්කන්ධම පවතිනවා. සතර නාමස්කන්ධ පවතිනවා. විඥාන ස්කන්ධයේ මේ චක්කු විඥාන ධාතුවෙන් ඇවිල්ලා තියෙනවා. චෛතසික 7න් වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය කියන ටික ඔක්කොම ඇවිල්ලා තියෙනවා. එතකොට මේක විප්‍රයුක්ත වෙන්නේ රූපස්කන්ධයට සහ නිර්වාණ ධාතුවට. රූපස්කන්ධය සහ නිර්වාණ ධාතුවට රූපස්කන්ධය ස්කන්ධ වශයෙන් රූපස්කන්ධය, ආයත වශයෙන් ඕදාරික ආයතන 10, ධාතු වශයෙන් ඕදාරික ධාතු 10 සහ ෂඩ් විඥාන ධාතු. ෂඩ් විඥාන ධාතු. මෙතන ෂඩ් විඥාන ධාතු කියනකොට ඒ විඥාන ධාතු ස්වභාවයෙන් තියෙන්නේ. මෙතන ඒක චිත්තෝත්පාද ආකාරයෙන් නෙවෙයි. ෂඩ් විඥාන ධාතු ධම්මායතනේ සහ ධම්ම ධාතුවේ පවතිනා වූ සුකුම රූප සහ නිර්වාණය. මෙතන රූප ධර්ම තමයි, රූපයි නිර්වාණයයි තමයි එතන ප්‍රකෘති භාවයට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි මේ පෙරලීමෙන් හොඳට පැහැදිලි වෙනවා මේ ආකාරයට කරන්න. මේ ආකාරයට කරාම ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට අපි යන ක්‍රමයේ හරියටම නියමිත ක්‍රමයකින් යන්නේ. රූපස්කන්ධය සහ රූපස්කන්ධයත් එක්කලා තමයි විප්‍රයුක්ත වෙන්නේ. ඒ අමතරව අනික්
විඥාන ධාතු 6ත් එක්කලා. එතකොට ධම්මායතනේ සහ ධම්ම ධාතුවේ පවතිනා වූ සුකුම රූප සහ නිර්වාණය. ඒක මේ රූපස්කන්ධයේ විපරිත භාවයේ මේක පෙන්වුම් කරනවා. මේක විශේෂ අවස්ථාවක් මේ විඥාන ධාතු වලදී එන හැටි බලමු. ඊළඟට තව එකක් මේ ඔයාලා මේ කල්පනා කරන්න, මේක හිතන්න. දැන් සුඛීන්ද්‍රිය කිව්වහම මොකද තත්ත්වය? සුඛීන්ද්‍රියත් එක්කලා කවුද විපරිත වෙන්නේ? සුඛීන්ද්‍රිය කියන්නේ ඉන්ද්‍රිය 22 පවතිනා වූ එක ඉන්ද්‍රියක්. සුඛීන්ද්‍රිය, දුක්ඛීන්ද්‍රිය, සෝමනස්ඉන්ද්‍රිය, දෝමනස්ඉන්ද්‍රිය, උපේක්ඛීන්ද්‍රිය. මේක නාම ධර්මයක්. මේක වේදනාවේ එක ස්වභාවයක්. දැන් බලන්න සුඛීන්ද්‍රිය කියන ධර්මය කාත් එක්කද විපරිත වෙන්නේ? ෂඩ් විඥාන ධාතු එක. හරි, ෂඩ් විඥාන ධාතුත් එක්ක තමයි විපරිත වෙන්නේ. මොකද කාය විඥාන ධාතුවත් එක්කලා මෙයා සම්ප්‍රයුක්ත වෙනවා. ඒකින්ද තමයි ෂඩ් විඥාන ධාතුත් එක්කලා මෙයා විපරිතයි. ඒත් එක්කලා මෙයා නාම ධර්මයක්. එතකොට රූපස්කන්ධේ සහ නිර්වාණයත් එක්ක විපරිතයි. ඊට අමතරව ෂඩ් විඥාන ධාතුත් එක්ක විපරිතයි. දැන් මේ අපිට මේ ගැළපීම තේරුණා නම් අපිට යන්න පුළුවන් ඉදිරියට. එතකොට මේ සුඛින්ද්‍රිය කියන්නේ නාම ධර්මයක්. නාම ධර්මයත් එක්ක විපරිත වෙනවා රූපස්කන්ධේ සහ නිර්වාණය. ඊට අමතරව ෂඩ් විඥාන ධාතු. විඥාන ධාතුත් එක්කලා මෙයා සම්ප්‍රයුක්ත වෙන්නේ නැහැ. අපි දන්නවා සුඛීන්ද්‍රිය සම්ප්‍රයුක්ත වෙන්නේ කාය විඥාන ධාතුවත් එක්කලා පමණයි. දැන් කාය විඥාන ධාතු කියනකොට සිත් දෙකක් තියෙනවා. බලන්න මොකද වෙන්නේ කියලා ඊළඟ පෙරලීමේදී. දැන් අර දුක්ඛීන්ද්‍රිය ස්වභාවය මෙතන නැහැ. දැන් බලන්න ඊළඟ පෙරලීමේදී මොකද වෙන්නේ කියලා. මේක හරි ලස්සනයි. මේක ධර්ම ස්වභාවයේ දකින්න ස්ථානයක්. දැන් රූපස්කන්ධයේ නිර්වාණය ෂඩ් විඥාන ධාතු. මේ ධර්මයත් එක්කලා කවුද විපරිත වෙන්නේ? කාය විඥාන ධාතු චිත්තෝත්පාදෝ. දැන් කාය විඥාන ධාතු චිත්තෝත්පාදෝ කියනකොට දැන් කාරණා දෙකක් එකතු වෙලා. මේ සුඛ සාගත එකයි දුක්ඛ සාගත එකයි දෙකම එකතු වෙලා. මේ පෙරලීම ටිකක් වෙනස් අනික් ඒවාට වැඩිය. ඒකින්ද තමයි පෙරලීම් තුනක් ගිහිල්ලායි උත්තරේ එන්නේ. කාය විඥාන ධාතු වර්ජිතනේ. මේ ෂඩ් විඥාන ධාතුත් එක්කලා සම්ප්‍රයුක්ත නොවනවා. රූප නිර්වාණය කියන්නේ රූප ධර්මවත් එක්කලා නාම ධර්ම තමයි විපරිත වෙන්නේ. කාය විඥාන ධාතු චිත්තෝත්පාදයෝ. එනම් සිත් දෙකයි චෛතසික 7යි. එතකොට ඒ ධර්ම දැන් අපිට ආව කාය විඥාන සිත් දෙකක් ආවා. අතන පටන් ගත්තේ සුඛීන්ද්‍රියෙන්. මෙතන සුඛීන්ද්‍රිය සහ දුක්ඛීන්ද්‍රිය ස්වභාව දෙකම ආවා. දැන් මේ ධර්මත් එක්ක කවුද විපරිත වෙන්නේ? මේක නාම ධර්ම ස්වභාවයක් තියෙන්නේ. නාම ධර්ම සිත් දෙකයි චෛතසික 7යි වෙනකොට නාමස්කන්ධ 4ම ඉතිනවා. රූපස්කන්ධය ඖදාරික ආයතන 10, ඖදාරික ධාතු 10 සහ ෂඩ් විඥාන ධාතු. ෂඩ් විඥාන ධාතු කියන්නේ අපි දන්නවා ඉතිරි කාය විඥාන ධාතු වර්ජිත ඉතිරි ධාතු ටික. ධම්මායතනේ සහ ධම්ම ධාතුවේ තියෙන සුකුම රූප සහ නිර්වාණයත් එක්කලා විපරිතයි. මේක හරීම පැහැදිලි. මට පේන හැටියට අපැහැදිලි තැනක් තියෙනවා නම් කරුණාවෙන් කියන්න. අපිට ඊළඟ එකට යන්න පුළුවන්ද? යන්න පුළුවන්. සර් මෙතන උපසහගත කාය විඥාණය වෙන්ුනේ කොතනද? මෙතන පේනවද මේක ඩොක් කරන්න ඕනද? සුඛීන්ද්‍රිය. සුඛීන්ද්‍රිය කියන්නේ අපි ඉන්ද්‍රිය ස්වභාවයෙන් අපි ඉන්ද්‍රිය ධර්ම පහක් කියනවනේ. ඒකේ සුඛීන්ද්‍රිය. අනික් ඉන්ද්‍රිය ධර්ම පහ දුක්ඛීන්ද්‍රිය, සෝමනස්ඉන්ද්‍රිය, දෝමනස්ඉන්ද්‍රිය, උපේක්ඛීන්ද්‍රිය. එතකොට සුඛීන්ද්‍රිය කියන ඒ වේදනාවේ ඉන්ද්‍රිය ભેදයෙන් සුඛීන්ද්‍රිය සම්ප්‍රයුක්ත වෙන්නේ සුඛ සහගත කාය විඥාන ධාතුවට.
එතකොට එක කාය විඥාන ධාතු. කාය විඥාන ධාතු දෙකක් නැහැ. කාය විඥාන ධාතු කියනකොට සිත් දෙකක් තියෙනවා. හැබැයි කාය විඥාන ධාතුවමයි. අන්න ඒක තමයි තේරුම් ගන්න ඕන. ඒ කාය විඥාන ධාතුව කියනකොට සුඛ ඉන්ද්‍රිය සහගත කාය විඥාන ධාතුවක් වෙනවා, දුක්ඛ ඉන්ද්‍රිය සහගත කාය විඥාන ධාතුවක් වෙනවා. එතනින් තමයි කාය විඥාන ධාතු කියලා මෙතන එන්නේ. මොකද මෙතන ෂඩ් විඥාන ධාතු තමයි මෙතන විප්‍රයුක්ත වෙන්නේ. එතකොට මේ ධර්මත් එක්කලා විප්‍රයුක්ත වෙන්නේ කාය විඥාන ධාතුව. එතකොට කාය විඥාන ධාතුව කියනකොට එතන කාය විඥාන ධාතුවට සිත් දෙකක් ඇතුල් වෙනවා. හරි සර්. හරි සර් පැහැදිලි බොහොම මේක අපි අර මූල ධර්මම එක්කම තමයි යන්නේ. කිසිම තැනක් කටපාඩම් කිරීමට අවශ්‍යතාවයක් නැහැ. අපි අවබෝධයෙන්ම යන්න බලමු. අවබෝධයෙන් යන්න ගියාම ගැටලු නැහැ. දැන් මෙතන එදා අපි කතා කරා චිත්තෝත්පාදාකාරයෙන් දකින්න. දැන් අපි කිව්වනේ කුසල කියනකොට අකුසල අව්‍යාගත කියන ධර්ම ටික විපරිතයි. අපි ත්‍රිකවල ගත්තොත් එක ත්‍රිකේක ධර්මයක එක නිප්පදේශ ත්‍රිකයක් නම් නිප්පදේශ ත්‍රික අපිට ඕන ත්‍රික දුක ධර්ම ගැන හඳ අවබෝධයක් එන්න ඕන. නිප්පදේශ ත්‍රිකයක එක ධර්මයක් අරගෙන විපරිත ධර්ම කවුද කියන්නේ කිව්වහම අනික් ධර්ම දෙකම විපරිතයි. නිප්පදේශ නම් ඒ සම්පූර්ණයෙන්ම අපි කියනවා උපේක්ෂා සාගත ධම්මා. එතකොට විපරිත වෙන්නේ නෝපේක්ෂා සාගත ධම්මා. දුකේ අන්තිමේදී පිටි දුකේදී පෙන්වලා තියෙනවා ඒ කාරණේ. එන්නේ ඒ විභාගයේ මම ගිය සැරේ එක ස්ලයිඩ් එකක් පෙන්නුවා. ඒක තමයි අපි මේකෙදි ගන්න ක්‍රමය. දැන් බලන්න උපේක්ඛේන්ද්‍රිය. දැන් මෙතන අර අපි කිව්වේ සුඛේන්ද්‍රිය ඉස්සලා දැන් උපේක්ඛේන්ද්‍රිය. උපේක්ඛේන්ද්‍රිය කියනකොට එයාට විපරිත වෙන්නේ රූප 28යි නිර්වාණ ධාතුවයි සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස විඥාන ධාතු. මෙතන මම එතන චිත්තෝත්පාදය කියලා දාලා තියෙනවා. එතන චිත්තෝත්පාදය වශයෙන් 66 පෙන්වන්න ඕනේ හින්දායි තමයි එතන දාලා තියෙන්නේ. ඒ 10 තුනට එන විඥාන ධාතු. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. උපේක්ඛේන්ද්‍රිය කියනකොට උපේක්ඛේන්ද්‍රිය අපි කිව්වොත් එහෙම මනෝවිඤ්ඤාණ ධාතුව කියනකොට මනෝවිඤ්ඤාණ ධාතුවට තියෙනවා උපේක්ඛේන්ද්‍රිය සහගතක් තියෙනවා, සෝමනසින්ද්‍රිය සහගතක් තියෙනවා. ඒකින්ද ඒක පෙන්වන්නව තමයි මෙතන චිත්තෝත්පාදය 66 විදිහටම පෙන්වලා තියෙන්නේ. මොකද උපේක්ඛේන්ද්‍රිය සංප්‍රයුක්ත වෙනවා මනෝවිඤ්ඤාණ ධාතුවට. දෝමනසේන්ද්‍රියත් සංප්‍රයුක්ත වෙනවා මනෝවිඤ්ඤාණ ධාතුවට. සෝමනසේන්ද්‍රියත් මනෝවිඤ්ඤාණ ධාතුවට සංප්‍රයුක්ත වෙනවා. එතකොට අපි මෙතන උපේක්ඛේන්ද්‍රියට විපරීත ධර්ම කියනකොට උපේක්ෂා සහගත නොවන්නා වූ ධර්ම ටික ඔක්කොම මෙතෙන්ට එකතු කරලා තියෙනවා චිත්තෝත්පාද වශයෙන් 66. මේ උපේක්ෂා සහගත ධම්මා කියනකොට අපි දන්නවා සිත් 55යි චෛතසික 46යි. එතකොට උපේක්ෂා සහගත නොවන ධර්ම සියල්ලම මම මෙතෙන්ට ගෙනලා තියෙනවා. මේ කියන්නේ මොන එක තමයි න උපේක්ඛා සහගත ධම්මා කියන ධම්ම ස්වභාවය සියල්ලම උපේක්ඛේන්ද්‍රියත් එක්කලා විප්‍රයුක්තයි. එතකොට රූප 28යි නිර්වාණයයි. න උපේක්ෂා සහගත ධම්මා කියලා බැලුවොත් පේනවා මේ ධර්ම ටික තමයි තියෙන්නේ. රූප 28යි නිර්වාණයයි උපේක්ෂා සහගත නොවන ධර්ම චිත්ත චෛතසික සියල්ලම. එතකොට ඒ ධර්මත් එක්කලා විපරීත වෙන්නේ කවුද? උපේක්ෂා සහගත ධම්මා. උපේක්ෂා සහගත චිත්තෝත්පාද 55යි චෛතසික 46යි. අපි දන්නවා එතන චෛතසික 46යි. එතකොට
මේ උපේක්ෂා සහගත ධම්මා කියන එක කාත් එක්කලාද විප්‍රයුක්ත වෙන්නේ මේක චිත්තෝත්පාද වශයෙන් කිව්වහම විප්‍රයුක්ත වෙන්නේ රූපස්කන්ධය සමග ඖදාරික ආයතන 10 සමග ඖදාරික ධාතු 10 සමග සහ කාය විඥාන ධාතුව සමග. මොකද උපේක්ෂා සහගත ධම්මවල තියෙනවා චක්කු විඥාන ධාතුව, සෝත විඥාන ධාතුව, ගාහන විඥාන ධාතුව, ජීව විඥාන ධාතුව, මනෝ ධාතුව, මනෝ විඥාන ධාතුව, කාය විඥාන ධාතුව විතරයි වර්ජිත. එතකොට රූපස්කන්ධය ඖදාරික ආයතන 10, ඖදාරික ධාතු 10 සහ කාය විඥාන ධාතුව. ළඟට ධම්මායතනයේ ධම්ම ධාතුවේ තියෙන සුකුම රූප සහ නිර්වාණය. එතකොට මෙතෙන්දී ගත්තේ අපි අර න උපේක්ඛා සහගත ස්වභාවයමයි මෙතන දකින්නේ. උපේක්ඛේන්ද්‍රිය කියන එක සංප්‍රයුක්ත වෙන්නේ උපේක්ෂා සහගත ධම්මා වලට. එතකොට විප්‍රයුක්ත වෙන්නේ න උපේක්ඛා සහගත ධම්මා. මේක දුකයක් තියෙනවා පිටි දුකේ. උපේක්ෂා සහගත නොවන ධර්මය. ඒ දුකෙන්ම තමයි මෙතන ගන්නෙ. එතකොට ඒකත් එක්ක කවුද විප්‍රයුක්ත වෙන්නේ? උපේක්ෂා සහගත ධම්මා. ඒතර උපේක්ෂා සහගත ධම්මා කියනකොට මේ ධර්ම ස්වභාවය මෙතන චිත්තෝත්පාද වශයෙන් එතකොට එතන නාමස්කන්ධ හතරම තියෙනවා. චිත්තෝත්පාද වෙනකොට චෛතසික 46ක් තියෙනවනේ මෙතන. චෛතසික 46 ලියන්න ඕන. චෛතසික 46 වෙනකොට නාමස්කන්ධ හතරම නෑ, තුනයි තියෙන්නේ. හරි. උපේක්ෂා සහගත ධම්මා. තුන කියන්නේ වේදනා ස්කන්ධේ පැත්තකින් තියලා. එතකොට ඒ ධර්ම කාත් එක්කද විප්‍රයුක්ත වෙන්නේ? රූපස්කන්ධය, ඕදාරික ආයතන 10, ඕදාරික ධාතු 10 සහ කාය විඥාන ධාතු. මෙන්න මේ වගේ මේ විප්‍රයුක්තයේදී හරියට අපි මේක පැහැදිලි කරගන්න ඕන. මේ අපි යමු ඒ ස්ලයිඩ් එකට. අපි පෙන්වුවේ අර මෙන්න මේක. මේ විප්‍රයුක්ත යෙන් සංප්‍රයුක්ත පද නිर्देशයට මම පෙන්වුවේ මේක විප්‍රයුක්ත පද නිर्देशයටත් ඒ විදිහටම හරි. මෙම නිर्देशයේ විප්‍රයුක්ත පදේ අර්ථය මෙන්න මේක. ಜಾති විප්‍රයුක්ත. මේක ಜಾති විප්‍රයුක්ත කුසල ධම්මා කියනක විප්‍රයුක්තයි අකුසල ධම්මා අභ්‍යගත ධම්මා වලට. ඒ කියන්නේ අකුසල ධම්මා වලට විප්‍රයුක්ත පද කිව්වොත් කුසල ධම්මා සහ අභ්‍යගත ධම්මා. ඒක එන්නේ නිප්පදේශ ත්‍රිකයක් වුණොත් පමණයි. ඒක හොඳට මතක තියාගන්න. නැත්නම් ඒකේ තව පොඩි ගැටලු වෙනවා. එතකොට භූමි විප්‍රයුක්ත භාවයෙන් කියනකොට කාමාවචර ධම්මා කියනකොට රූපාවචර ධම්මා. කාමාවචර ධර්ම වලට අයින් කරනවා රූපාවචර ධම්මා, අරූපාවචර ධර්මා ආදී ලෙස. එතකොට කාමාවචර ධම්මා වල රූප පෙන්නුවොත් අපි ලෝකෝත්තර ධර්ම මෙතෙන්ට ගන්නෙ නැහැ. ලෝකෝත්තර ධර්ම කාමාවචර ඒ රූප ධර්මත් එක්කලා නිතරම සංප්‍රයුක්ත විප්‍රයුක්ත පෙන්වන්න කරන්නේ නැහැ. කාල විප්‍රයුක්ත කියන්නේ අතීත ධම්මා කියනකොට අනාගත පච්චුප්පන්නා ධම්මා. ඒතර సంతాන විප්‍රයුක්ත කියන්නේ අජ්ජත්තා ධම්මා කියනකොට බහිද්ධා ධම්මා. අන්න ඒ ආකාරයෙන් මේ විප්‍රයුක්ත භාවයේ දකින්න පුළුවන්. විප්‍රයුක්ත භාවයේ මේ උදාහරණයක් වශයෙන් ඉදා අපි පෙන්නවා. උත්පත්ති භවය මේක ගාම්භීර ස්ථානයක්. උත්පත්ති භවය කියනකොට අපි ගන්නේ විපාක සිත් 32යි කර්මජ රූප 20යි. එතකොට උප්පත්ති භවයත් එක්ක විප්‍රයුක්ත වෙන්නේ කවුද? උත්පත්ති භවය කියනකොට එතන කර්මජ රූප 20ක් අරගෙන තියෙනවා. මෙතන විපාක සිත් 32යි. එතන විප්‍රයුක්ත භාවයේ එන්නේ කුසල අකුසල ඵල ක්‍රියා චිත්තෝත්පාදයේ සියල්ලම මේ උත්පත්ති භවයට විප්‍රයුක්ත ධර්මය. කුසල අකුසල ඵල ක්‍රියා චිත්තෝත්පාද විපාක සිත් ටිකේ දෙන්නේ නැහැ. විපාක සිත් කර්මජ රූප වලට විප්‍රයුක්ත ධර්ම මේ ටික. ඒකට කාම භවය හා විප්‍රයුක්ත වෙන ධර්මයේ කවුද කියලා බැලුවොත් කාම භවය කියන්නේ විපාක සිත් 23යි කර්මජ රූප 20යි. විපාක සිත් 23 මේ ටික අපි දන්නවා. ඒකට විප්‍රයුක්ත වෙන්නේ රූප භවය, අරූප භව, කුසල අකුසල ඵල
ක්‍රියා චිත්තෝත්පාදය. මේ සියලු මානික ධර්ම ටික එතනින් අරන් තියෙනවා. ඊට පස්සේ අපි විප්‍රයුක්ත භාවයේ සලකනකොට මේ කාරණේ හොඳට මතක තියාගන්න ඕනේ. විප්‍රයුක්ත වන්නා වූ ස්වභාවය නාමස්කන්ධ රූපහා නිර්වාණය සමග. එතකොට විප්‍රයුක්ත නොවන්නා වූ ස්වභාවය රූපේ රූප සමග විප්‍රයුක්ත නොවේ. රූපේ නිර්වාණය සමග විප්‍රයුක්ත නොවේ. නිර්වාණය රූපේ සමග විප්‍රයුක්ත නොවේ. මේක නිර්ණායකයක්. මේ නිර්ණායකය අපි තේරුම් ගන්න ඕන. මේක අපි මේක දාලා තියෙනවා ස්ලයිඩ් එකක් වශයෙන් ධාතු කතා ගෲප් එකට. ඒක ඩවුන්ලෝඩ් කරගත්තොත් පේන්න පුළුවන්. ඉදිරියේ ණය ක්‍රම වලට මේ කාරණා නැවත නැවත ගන්නවා. ඒකින්ද තමයි ඒ ටික අපි දැන් අපි කතා කරේ උපේක්ඛේන්ද්‍රිය නේද? දැන් අපි බලමු විපාකා ධම්මා කියන එක. මේ මන්ත්‍රිකයකින් ගත්තා. මේක තියෙනවා විපාකා ධම්මා. මේක විපාක ත්‍රිකේ. විපාක ත්‍රිකේ ත්‍රිකානුසාරයෙන් මේක දකින්න හැටි. විපාකා ධම්මා. විපාක ධම්ම කියනකොට මේක පේනව නේද? පේනවා. ඔව්. මේක කොහෙද තියෙන්නේ කියලා බලන්න ඕනද? ත්‍රික වලට ගියාම ත්‍රික වල තියෙනවා මේ තියෙන විපාකේහි ධම්මේහි ඒ ධම්මා. මේ තියෙන විපාකේ ධම්මේහි ධම්මා. තේ ධම්මේහි ඒ ධම්මා විප්‍රයුක්තා. මෙන්න මේකට තමයි අපි මේ උත්තරේ ගෙනාවේ. ඊළඟ තියෙනවා විපාක ධම්ම ධම්මේහි ඒ ධම්මා. මේක තනියෙන් කරන්න බලන්න මේ නේව විපාක න විපාක ධම්මේහි ඒ ධම්මා. මේ ත්‍රික වලින් අරගෙන ඒක විස්තර කරන ආකාරය. දැන් අපි බලමු මේක කොහොමද අපි විස්තර කරන්නේ කියලා. විපාක ධම්මා මේ ත්‍රිකයේ පළවෙනි කොටස. විපාක සිත් 36යි චෛසික 38යි. අපි පැහැදිලිනේ. එතකොට මේකට විපරීත වෙන ධර්ම කවුද? අනික් පද දෙක. කුසල අකුසල විපාක ධම්මා වෙනකොට මොනවද අනික් පද දෙක? විපාක ධම්ම ධම්මා අනික එක නේව විපාක ස්වභාව ධර්මයෝ හා නේව විපාක න විපාක ස්වභාව ධර්මයෝ. කියන්නේ විපාක ධම්ම ධම්මයි කියන එකයි නේව විපාක න විපාක ධම්ම ධම්මා. එතකොට එන්නේ රූප 28යි නිර්වාණය කුසල අකුසල ක්‍රියා චිත්තෝත්පාදය. මේක හරි නේද? පැහැදිලිනේ? මේ සියල්ලම මෙතෙන්ට අරන් තියෙනවා. දැන් බලන්න. එතකොට මේ ධර්මات එක්කලා කවුද විප්‍රයුක්ත වෙන්නේ? විපාක චිත්තෝත්පාදය. ඒක මේ පෙරලීම කරන්නේ මේක හරියට පැහැදිලි කරන්න මේ කරන කාරණේ. විපාක චිත්තෝත්පාදය. ඒ කියන්නේ සියලුම මෙතන විපාක චිත්තෝත්පාදය කියනකොට අපි දකින්න සියලුම විඥාන ධාතු මෙතනට ඇතුළත් වෙලා තියෙනවා. විපාක චිත්තෝත්පාදය කියනකොට එතන ස්කන්ධ හතරම තියෙනවා. චිත්ත චෛතසික සියල්ලම තියෙනවා. නාමස්කන්ධ හතරම තියෙනවා. හැබැයි විඥාන ධාතු හතම තියෙනවා. ඇයි විපාක චිත්තෝත්පාදය අතර කොහොමද විඥාන ධාතු හතම තියෙන්නේ? කවුරුහරි කියන්න පුළුවන්ද? විඥාන ධාතු හතම තියෙන හැටි? විපාක වල තියෙනවා විඥාන ධාතු පහ. ඊට පස්සේ අනෝ ධාතුවක් තියෙනවා මනෝ විඥාන ධාතු. අන්න එතකොට මේකට විප්‍රයුක්ත වෙන්නේ රූපස්කන්ධය ඕදාරික ආයතන 10 ඕදාරික ධාතු 10 ධම්ම ආයතනේ ධම්ම ධාතුවේ සුකුම රූප සහ නිර්වාණ. ඒක පැහැදිලිනේ? එතකොට බලන්න මේකේ උත්තරේ කොහොමද තියෙන්නේ කියලා. ඒකේන කන්දේන රූපස්කන්ධයේ දස ආයතනේන ඕදාරික ආයතන 10 16 ධාතුයි උපයුක්ත. ඒ 16 ධාතුයි උපයුක්ත උනේ විපාක ධම්ම ධම්මේ මේ හරි.
දස ධාතුහි ඒකේන කන්දේන රූපස්කන්ධයෙන් දස ධාතු උදාරික ධාතු 10 ඒකායතනේන ඒකාය ධාතුව කේහිජ විප්පයුත්තා මොනවද ඒ දස ධාතුහි විප්පයුත්තා ඇයි දස ධාතුයි එන්නේ රූප ධාතු ටික විතරයි ඒකායතනේන ධම්මායතනේ සහ ධම්ම ධාතුවේ තියෙන යම් කිසි කොටස් සමග විප්පයුත්තයි පැහැදිලි නේද ඒක සමාවෙනස සමාවෙනස සේනානායක ඔව් කියන්නකෝ ආයතනයේ ධම්ම ධාතුවේ විප්‍රයුක්ත වෙන ධර්ම මොනවාද ධම්මායතනේ සහ ධම්ම ධාතුවේ තියෙන සුකුම රූප සහ නිර්වාණය. ඇයි මේවා රූප මේ රූපස්කන්ධයත් එක්කලා එන්නේ සුකුම රූප සහ නිර්වාණය. මෙතන නාමස්කන්ධ හතර. දැන් ওই කාරණේ ඒක පැහැදිලිද? දැන් බලන්න මේක කොහොමද අපි මේ විපාක ධම්මා කියනකොට දැන් අපි නේව විපාක න විපාක වෙනකොට කොහොමද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. මම මේක ලියලා නෑ විපාක ධම්මා වලට. නේව විපාක න විපාක වෙනකොට මොකද වෙන්නේ? එතන පොඩ්ඩක් හරියට සූක්ෂමව බලන්න ඕන. නේව විපාක න විපාක ධම්මා. මේ පෙරලීම් දෙකෙන් ආපහු යන්නේ මෙතෙන්ටමයි. ඇයි එහෙම කරන්නේ කියලා අහුවොත් පෙනුනද යම් කිසි තැන්වලදී වෙනස් වුණායි කියලා. අපි දැක්කාර සුඛින්දේදී වෙනස් වුණා. ඒ වගේ දකින්න එක නේව විපාක න විපාක ධම්මා. සිත් 20යි ක්‍රියාසිත 20 චෛතසික 35යි රූප 28යි නිර්වාණය. එතකොට මේකත් එක්කලා විපරීත වෙන්නේ කවුද? කුසල අකුසල විපාක චිත්තෝත්පාදයෝ. ඒ කියන්නේ විපාක ධම්මයි විපාක ධම්මයි දෙක එකතු වෙන ත්‍රිකානුසාරයෙන් මේ දකින්නේ. එතකොට මේ ධර්මයත් එක්ක විපරීත වෙන්නේ කවුද? නේව විපාක න විපාක ධම්මා. දැන් ඉස්සලා කතා කරපු එකමයි. වෙන එකට යන්නේ නැහැ. දැන් මේ නේව විපාක න විපාක ධම්මා කියනකොට දකින්න ඕන එතන තියෙනවා නේව විපාක න විපාක ධම්මා කියනකොට මොනවද තියෙන්නේ? මොනවද එතන අභිදේයාර්ථ? අපි ඉස්සෙල්ලත් මෙතන කිව්වා. මොනවද අභිදේයාර්ථ? ක්‍රියාසිත 20යි ඒ කියන්නේ චෛතසික 35යි රූප 28යි නිවනයි. බලන්න එතන තියෙනවා ස්කන්ධ පහම තියෙනවා. ස්කන්ධ පහම තියෙනවා නේ විපාක න විපාක ධම්මා නිර්වාණයත් එකතු වෙලා. එතකොට මෙයාට සංප්‍රයුක්ත වෙන්න හෝ විපයුක්ත වෙන්න ස්කන්ධ නැහැ. මොකද මෙතන ස්කන්ධ හතරම තියෙනවා. එතකොට මේ මෙතන අභිදේයාර්ථ ටික රැක්ස් කරගන්නවා. අපි මං හිතන මොලේකේ අභිදේයාර්ථ ලිව්වා. ඔව් 20යි 35යි කියලා. එතකොට මෙතන නාමස්කන්ධ හතරම තියෙනවා. රූපස්කන්ධය ආයතන 12ක් තියෙනවා. 12ක් තියෙනවා. එතකොට මෙතන වැදගත්කම තියෙන්නේ මෙතන වැදගත්කම තියෙන්නේ බලන්න විඥාන ධාතු 30. මොනවද විඥාන ධාතු? ඔතෙන්ට ඇතුළත් නොවන්නේ. මම මෙතන ලියලා තියෙනවා නේව විපාක න විපාක ධම්මා කියනකොට විඥාන ධාතු වශයෙන් මොනවද ඇතුළත්? මොනවද ඇතුළත් නොවන්නේ? ක්‍රියාසිත 20 තුල මොනවද තියෙන ධාතු? මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි ඇතුළත්. හරි. මනෝ ධාතුව ඇතුළත් වෙලා තියෙනවා ක්‍රියා පංචද්වාරා වර්ජනය නිසා. අන්න ඒක තමයි එතෙන් දකින්න ඕන. මෙතන පංචද්වාරා වර්ජන සිත මනෝ ධාතුවට ඇතුළත්. ඒකින්ද තමයි මනෝ ධාතුව හා මනෝ විඥාන ධාතුව ඇතුළත් කියලා දාලා තියෙන්නේ. එතකොට මේ ධර්මත් එක්ක විපරීත වෙනකොට පංච විඥාන ධාතු විපරීතයි. පංච විඥාන ධාතු කියන්නේ මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි වර්ජිත. ඒ කාරණේ එතන තේරුණා නම් ඊටාම පැහැදිලි වෙන්න ඕන ඒක. මේක සූක්ෂමව දකින්න ඕන. නේව විපාක න විපාක ධම්මා කියනකොට මෙතන තියෙන ක්‍රියාසිත 20ක්. ක්‍රියාසිත 20 තුල තියෙනවා පංචද්වාරා වර්ජන සිත.
පංචද්වාර වර්ජන සිත මනෝ ධාතු. ඒක එක සිතක් ආවොත් ඇති මනෝ ධාතුවකට. සිත් තුනක් තියෙනවා මනෝ ධාතුවේ. හැබැයි එක සිතත් මනෝ ධාතුව. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. පංචද්වාර වර්ජන සිතටත් කියන්නේ මනෝ ධාතුව කියලා. සම්පටිච්ඡන සිත කියන්නේ මනෝ ධාතුව කියලා. එක සිතක් ඇති මනෝ ධාතුව වෙන්න. මේ කාණ්ඩේ විප්‍රයුක්ත වෙනවා පංච විඥාන ධාතු. පංච විඥාන ධාතුට විප්‍රයුක්තයි. ඒක පැහැදිලිද ඒක? පැහැදිලි සර්. ඒක මේ ස්ලයිඩ් එකෙන් අපි යම් බලන්න ඊළඟ එකේ තව එකක් තියෙනවාද කියලා. රූප භාවයේ බලමු. රූප භාවයේ අපි කතා කරේ නෑනේ. හරි. රූප භාවය මේක අපි අර උදාහරණයකට කියපු එක. රූප භාවය කියනකොට අපි දන්නවා මේකේ උත්පත්ති ස්වභාවයෙන් එන ධර්ම ටික දකින්න ඕන රූප භාවය කියනකොට. මොනවද උත්පත්ති ස්වභාවය? විපාක සිත් 14යි රූප භාවයේ චෛතසික 35යි. මොනවද මේ විපාක සිත් 14? මේක හරියටම දැනගන්න ඕනේ විපාක සිත් 14. චක්කු විඥාන සිත් 2යි, සෝත විඥාන සිත් 2යි, සම්පටිච්ඡන 2යි, සම්තිරණ 3යි, රූපාවචර විපාක 5යි. එතකොට 14 ආවද හරියටම? ආවනේ. චක්කු විඥාන 2යි, සෝත විඥාන 2යි, සම්පටිච්ඡන 2යි, එතකොට සම්තිරණ 3යි, 10යි. එතකොට හරිද එතකොට? දැන් අපි කිව්වා චක්කු විඥාන 2යි, සෝත විඥාන 2යි, සම්පටිච්ඡන 2යි. හරිනේ? 17යි. එතකොට සම්තිරණ 3යි, 9යි, 5යි, 14යි. හරි. එතකොට චෛතසික 35යි. ඒක රූප භවයේ කර්මජ රූප 15යි. කර්මජ රූප 15ත් කාට හරි විස්තර කරන්න පුළුවන්ද රූප භවයේ? අපිට මේව දැන් නිතරම තියෙන්න ඕනේ. කර්මජ රූප 15ක් ලැබෙනවා. මොනවද ඒ කර්මජ රූප 15? ගාන ජීවහා කාය හැර භාව රූප දෙකක් නැහැ. රූප දෙකක් නැහැ. මෙහෙම ගන්න. කාම භවයට ලැබෙනවා උත්පත්තියේදී රූප 20ක්. කර්මජ රූප 20ක්. ඒ කර්මජ රූප 20න් මෙතන ඔන්න පහක් නැති වෙලා තියෙනවා. කවුද ඒ කර්මජ රූප පහ? මේ කර්මජ රූප කියන්නේ කතා කරන්නේ. කවුද ඒ පහ? භාව දෙකයි. දැන් කතා උත්තරය ආවා. ජීව විඥාන ධාතුව, ගාහන විඥාන ධාතුව, කාය විඥාන ධාතුව. sorry. භාව රූප දෙකයි. කාය ප්‍රසාදේ, ජීව ප්‍රසාදේ, ගාහන ප්‍රසාදේ. ඒ පහ අයින් කරාම කර්මජ රූප 15යි. ඒක අනිත් පැත්තට හදා ගන්න පුළුවන්. මොනවද කර්මජ රූප කියලා හොයලා කර්මජ රූප වලින් මෙතෙන්ට එන්නේ මොනවද නොඑන්නේ මොනවද කියලා. අපි කාම භාවයට කිව්වනේ 20යි කියලා. ඒක තමයි උපරිම කර්මජ රූප. ඒකෙන් පහක් ලැබෙන්නේ නැහැ. ඒ පහ අයින් කරාම එතන 15යි. ඒක හරි. දැන් රූප භාවයත් එක්කලා විප්‍රයුක්ත වෙන්නේ කාම භාවය, අරූප භාවය, සංඛ්‍යාත චිත්ත චෛතසික කුසල අකුසල ඵල ක්‍රියා චිත්තෝත්පාදයෝ. මෙතන කර්මජ රූප එතන දාන්නේ නැහැ. රූප වලට රූප විප්‍රයුක්ත භාවයක් එන්නේ නැහැ. ඒකින්ද මෙතන එන්නේ නාම ධර්ම පමණයි. එතකොට කාම භව, රූප භව, සංඛ්‍යාත චිත්ත චෛතසික කුසල අකුසල ඵල ක්‍රියා චිත්තෝත්පාදයෝ. දැන් ඒ ධර්ම ටිකට විප්‍රයුක්ත වෙන්නේ කවුද? කාම භව සංඛ්‍යාත ධර්මයෝ. මේ පෙරලීමෙන් අයිසරම් මුලටම එනවා කියලා පේනවා. හැබැයි මේ ක්‍රමයට කරන්න ඕන. එතකොට හරි පැහැදිලි වෙනවා. රූප භව සංඛ්‍යාත ධර්මයෝ. කවුද රූප භව සංඛ්‍යාත ධර්මයෝ? රූප භව සංඛ්‍යාත ධර්මයෝ අපි හොයාගෙන තියෙන්නේ. සිත් 14යි, චෛතසික 35යි, කර්මජ රූප 15යි. එතකොට සිත් 14 තුල අපි දැන් දන්නවා විඥාන ධාතු කීයක් තියෙනවද? මේ 14 තුල විඥාන ධාතු කීයක් තියෙනවද? විඥාන ධාතු 2යි. 2යිද 3යිද? 3යි. 3යි. අන්න හරි. 3යි. ඇයි? චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු සහ මනෝ ධාතු. ඒ ධාතු තුන මෙතන
තියෙනවා. ඒක හරිද? මනෝ විඥාන ධාතුවක් තියෙනවා. හරිනේ? මනෝ විඥාන ධාතුවක් තියෙන බව පැහැදිලි නේද? කවුද මනෝ විඥාන ධාතුව මෙතන තියෙන? රූප විපාක පහ මනෝ විඥාන ධාතුව. එතකොට චක්කු විඥාන ධාතුව තියෙනවා, සෝත විඥාන ධාතුව තියෙනවා, මනෝ ධාතුව තියෙනවා, මනෝ විඥාන ධාතුව තියෙනවා. හරි පැහැදිලි නේද? එතකොට හතරක් තියෙනවා. හරි. එතකොට රූප භව සංඛ්‍යාත ධර්මයෝ කියනකොට දැන් අපි දන්නවා මෙතන රූප භව සංඛ්‍යාත ධර්මයෝ කියනකොට එතන අභිධියාත ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ වේදනා ස්කන්ධය තියෙනවා, සංඥා ස්කන්ධය තියෙනවා, සංස්කාර ස්කන්ධය තියෙනවා, විඥාන ස්කන්ධය තියෙනවා, රූප ස්කන්ධය තියෙනවා. එතකොට මෙතන ස්කන්ධ පහම තියෙනවා. හැබැයි විඥාන ධාතු හතරක් තියෙනවා. විඥාන ධාතු වර්ජිතයි. දැන් මේකත් එක්ක විප්‍රේත වෙන්නේ කවුද? විඥාන ධාතු තුන විතරයි. මෙතන විප්‍රේත වෙන්නේ විඥාන ධාතු හා විප්‍රේතය. මොනවද? ගාන විඥාන ධාතු, ජීවා විඥාන ධාතු, කාය විඥාන ධාතු. මේක මං හිතන්නේ පැහැදිලි වුණොත් මේ කාරණේ හුඟක් ලස්සනට තේරුම් ගත්තා වෙනවා. මේ කාරණේ පැහැදිලිද? අපි මේකේ උත්තරේ තියෙන පොතට ගිහිල්ලා බලමු. පොතේ තියනවාද? කාට හරි කියවන්න පුළුවන් නැත්නම් පොතට යන්න පුළුවන්. ඒක කොතෙන්ද තියෙන්නේ පොඩ්ඩක් පෙන්නන්න කියනවාද මට නම්බර එක? ඒක 12 සර්. 12. අරයක 157 වෙනි පේජ් එක. හරිද? රූප භවය. රූප භවය හා යම් ධර්ම කෙනෙක් විප්‍රයුක්තාවද ඒ ධර්මයන් හා යම් ධර්ම කෙනෙක් විප්‍රයුක්තාද ඒ ධර්මය කිසි ස්කන්ධයක් සමග කිසි ආයතනයක් සංවගේ විප්‍රයුක්ත නොවේති. ඒ කියන්නේ ස්කන්ධ වශයෙන් නැහැ, ආයතන වශයෙන් නැහැ. තුන් ධාතුන් කෙනෙක් හා විප්‍රයුක්තය. මෙන්න මේ තුන් ධාතුන් ආවා ගාන විඥාන ධාතුව, ජීව විඥාන ධාතුව, කාය විඥාන ධාතුව. ඒක රූප භවයේ කියනකොටම දකින්න රූප භවයේ ඒ විඥාන ධාතු තුන වර්ජිතයි. ඒවට කියන්නේ මුත ස්වභාවයෙන් එන්නේ. ඒකයි මෙතන පැහැදිලි වෙන්නේ. අනික් ඒවා කරන්න පුළුවන්ද? අසඤ්ඤ භවයේ කියනකොට කරන්න පුළුවන්ද? අසඤ්ඤ භවයේ කියනකොට රූපස්කන්ධයේ විදිහටමයි ඒක විස්තර වෙන්නේ. රූපස්කන්ධය වගේමයි. ඒක ධර්මය සතර ස්කන්ධයකින් එක් ආයතනයේ සත් රූපස්කන්ධය. පරිදේවේ කියන එකත් ඒ විදිහටමයි. පරිදේවේ කියන්නේ ශබ්ද රූපේ විදිහට ගන්න ඕන. අරූප භවයේ කියනකොට සතර නාමස්කන්ධ විදිහට ගන්නෙ අපි දන්නවානේ. අරූප භවයේ කියනකොට නාමස්කන්ධ හතර. ඒක ඒ විදිහට විග්‍රහ වෙන්නේ. අපි බලමු තව එකක්. මේක අපි කරා මං හිතන්නේ විපාක න විපාක කරා. හරි මේක ටිකක් අමාරු තරක්. පොඩ්ඩක් බලමු උපාදින්න ත්‍රිකේත. උපාදින්න ත්‍රිකේත තියෙන ගැටලු ස්ථාන. දැන් බලන්න මේක. අනුපාදානියා ධම්මා. මේක නම්බර එක කීයද කියලා කියන්න පුළුවන්ද? පොතේ කවුරු හරි බලලා කියනවා. කීයද? 23. 23. 159 පේජ් එක. දැන් මේ තියෙන්නේ අනුපාදානියා ධම්මා. දැන් බලන්න අනුපාදානියා ධම්මා මොකද්ද මේකේ අභිධේයාර්ථ? ඉස්සෙල්ලාම අභිධේයාර්ථ ගැන මේ අපි වෙන එකක් හිතන්න ඉස්සෙල්ලා මේක සටහනකින් ලියන්න ඕන. තමන් ලියා ගන්න ඕන. මම හිතන්නේ ඔබතුමාලා ලියා ගන්නවා ඇති කියලා මම කල්පනා කරනවා. මොකද මේවා ගැටලු අපි නැවත බලනකොටත් අපිට ගැටලු ඇති වෙනවා. ඒකින්ද ලියා ගන්න. අනුපාදානියා ධම්මේහි යේ ධම්මා. මොනවද මේකේ අභිධේයාර්ථ? ලෝකෝත්තර සිතයි චෛතසිකයයි නිවනයි. නිර්වාණයයි. ලෝකෝත්තර සිතයි චෛතසික 36යි නිර්වාණයයි. දැන් බලන්න එතන ඇවිල්ලා තියෙන ධර්ම ටික ලෝකෝත්තර සිත් 8යි චෛතසික 36යි නිර්වාණයයි. දැන්
මේ ධර්මයේ නිර්වාණයත් එක්කලා එකට තියෙන ධර්ම කොටසක් වෙනකොට මේ ධර්මත් එක්ක විපරීත භාවයේ රූප වලට ඉන්න බෑ. විපරීතෙන් රූප ඉන්නේ නැහැ. එතකොට මේ ධර්මත් එක්කලා විපරීත රූප වෙන්නේ නැත්නම් මෙතන තියෙන්නේ නාම ධර්ම පමණයිනේ. නාමස්කන්ධ 4යි නිර්වාණයයි. එතකොට නාමස්කන්ධ 4යි නිර්වාණයකට රූප ධර්ම විපරීත භාවයට ගන්නෙ නැහැ. එමනම් මොනවද වෙන්නේ? අපි බලමු ඒක කොහොමද අපි දකින්නේ කියලා. අපි මේක දකිනවා මේක පද විදියට දැන් මම ඉන්නේ ත්‍රික පද වලින් යන්නේ. ත්‍රික පද වලින් යනකොට මේක හරි ලේසි කරගන්න. ත්‍රික පද අනුපාද දෙන්න අනුපාදානියා ධම්මා කියනකොට 8යි 36යි නිර්වාණයයි. එතකොට ඒකට විපරීත වෙන්නේ කවුද? උපාදින්නානු පාදානියා ධම්මා සහ අනුපාදින්න උපාදානියා ධම්මා. ඉතිරි පද දෙක හැබැයි රූප නොගනි. රූප ගන්නෙ නැහැ. මෙතන නිර්වාණය තියෙනකොට අපි රූප ගන්න බෑ විපරීත භාවයට. මෙතන කර්මජ රූප, මෙතන කර්මජ රූපයි ඉතිරි රූපයි ගන්නෙ නැහැ. චිත්තජ රූපයි ගන්නෙ නැහැ. එතකොට මේ ධර්මත් එක්ක විපරීත වෙන්නේ කවුද? අනුපාදින්න අනුපාදින අර මුලටම ගියා. මේ මුලටම ගියා. මේක පැහැදිලි කරන්න තමයි මේ ටික මෙහෙම කරන්නේ. අනුපාදින්න අනුපාදානියා ධම්මා 8යි 36යි නිර්වාණයයි. ඒතර රූපස්කන්ධය සාමාන්‍යයෙන් විතර නාමස්කන්ධ මෙතන තියෙන්නේ නාමස්කන්ධ නම් අපි නිතරම රූපස්කන්ධේ විපරීත. මෙතන රූපස්කන්ධේ විපරීත භාවයට එන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මේ අනුපාදින්න අනුපාදානියා ධම්මාවල තියෙන බලන්න මෙතන තියෙන විඥාන ධාතු ස්වභාවය. විඥාන ධාතු කීයක් මෙතන තියෙනවද? 36. විඥාන ධාතු විප්‍රයුක්තයි. අන්න හරි. ෂඩ් විඥාන ධාතු විප්‍රයුක්තයි. මෙතන තියෙන්නේ මනෝ විඥාන ධාතුව පමණයි. ඒකින්ද තමයි ස්කන්ධ නැත ආයතන නැත ෂඩ් විඥාන ධාතු. මනෝ විඥාන ධාතු වර්ජිත ෂඩ් විඥාන ධාතු විප්‍රයුක්තයි කියලා උත්තරේ එනවා. න කේහිච කන්දේහි න කේහිච ආයතනේ චෛ ධාතු විප්‍රයුක්තයි. කියන්නේ ෂඩ් විඥාන ධාතු වලින් විප්‍රයුක්තයි. මේ වගේම තමයි අසංකිලිට අසංක්ලේශිකා ධම්මත් මේ විදිහටමයි ඉන්නේ. අර ලෝකෝත්තර ධර්මපදයේ එනවනම් නිර්වාණයත් එක්කලා මේ විදිහටමයි ඒක එන්නේ. මේ කාරණේ තේරුම් ගත්තා නම් හොඳටම ඇති. අමිතා මහත්මිය ඉන්නව නේද? අමිතා මහත්මිය ඔබතුමීට මේ කාරණයක් මේ ණය ක්‍රමයේ ගැන යම් කිසි කාරණයක් විස්තර කරන්න. එහෙමයි සර්. තෙරුවන් සරණයි සෑම දිනාටම. මේ විප්‍රයුක්තෙන් විප්‍රයුක්ත පද සංග්‍රහයට ඇත්තටම මේ සංග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ එක්කෝ නාම ධර්ම රූප ධර්ම සමග විප්‍රයුක්ත වෙනවා, රූප ධර්ම නාම ධර්ම සමග විප්‍රයුක්ත වෙනවා. එතකොට ඒ වගේ ධර්මතා තමයි විප්‍රයුක්ත වෙන්නේ. එතකොට ඒ වගේම තික පද ගත්තොත් අනිත් තික පද වලට විප්‍රයුක්ත වෙනවා. දුක පද ගත්තොත් අනිත් දුක පද වලට විප්‍රයුක්ත වෙනවා. එතකොට ඒ වගේම තමයි දැන් ඔක්කොම නාම ධර්ම රූප ධර්ම එක පදයක තියෙනවා නම් එතකොට ඒ පදවල විප්‍රයුක්තභාවය බලන්න බෑ. හරියට අර අපි සම්පයෝග විප්‍රයෝග ණය ක්‍රමයේ බැලුවා වගේම තමයි ඒ පදම තමයි මේකේ නොලැබෙන පද වෙන්නේ. ඒ කියන්නේ ඔක්කොම නාම ධර්ම රූප ධර්ම ඔක්කොම එක්කහුව වෙලා සමහර වෙලාවට නිර්වාණයත් එක්කහුව වෙලා තියෙන පද මේ සංග්‍රහයේදී සංග්‍රහ කරන්න බෑ. එතකොට අපි බලමුද මේකේ විප්‍රයුක්තෙන් විප්‍රයුක්තභාවය බලද්දී හැම වෙලෙම මෙතන පෙරලීම් තුනක් වෙනවා කියලා සර් පැහැදිලි කරා. එතකොට මේ රූප ධර්මයක් අරගෙන එතන විප්‍රයුක්තභාවය බැලුවොත් එතනට එන්නේ නාම ධර්ම. ඊට පස්සේ රූප ධර්මයක් එක්ක බැලුවොත් නාම ධර්මයක් ගත්තොත් ඒකට රූපයි නිර්වාණයි. එතකොට ඒ වගේ තමයි හැම වෙලෙම පෙරලීම් තුන
වෙන්නේ. ඒ කියන්නේ එතකොට නාම ධර්මයක් ගත්තොත් නාම ධර්මයට රූප ධර්ම එනවා. රූප ධර්මයත් එක්කලා ගත්තොත් ආයිත් නාම ධර්ම පෙරලෙනවා. අර ඒ වගේ තමයි අර ඒ විප්‍රයුක්ත භාවයේ තියෙන ස්වභාවය අඳුරගෙන තමයි මේ ණය ක්‍රමය මේ පද තුනකට අපි පෙරලන්න ඕන. අපි මොකක් මොන කියන්නේ ඔයගලන්ට අමාරුවක් කියන්න අපි තමයි කුසල ධර්මයන් එක ඒක නම් අමාරු නැහැ. අමාරු එකක් මොකද්ද? අදුක්කම සුඛ වේදනාව සම්ප්‍රයුක්ත ධර්මයන්. ඒක බලමුද? ඒක පුළුවන්. ඒ වගේ එකක් බලමුද? මේ අදුක්කම සුඛ වේදනාව. එතකොට දැන් අදුක්කම සුඛාය වේදනාය සම්පයුක්තා කියලානේ තියන්නේ. එතකොට අදුක්කම සුඛ වේදනාව එක්ක සම්පයුක්ත වෙච්ච ධර්ම ගැනයි මෙතන කතා කරන්නේ. එතකොට මේක තික පදවල වේදනාත්‍රිකයේ පදයක් ගැනයි මේ කතා කරන්නේ. එතකොට අදුක්කම සුඛාය වේදනා සම්පයුක්තා වුණාම මේ කියන්නේ උපේක්ඛා වේදනාව මෙතන සම්ප්‍රයුක්ත වෙලා තියෙන්නේ උපේක්ඛා සිත් 55යි චෛතසික 40යි එක්ක සම්ප්‍රයුක්ත වෙලා තියෙන්නේ. එතකොට සම්ප්‍රයුක්ත වෙලා තියෙද්දි මේක චිත්තුප්පාද ස්වභාවයෙන් තමයි අපිට බැලිය යුත්තේ. එතකොට අදුක්කම සුඛ වේදනාව ඒ සිත් 55 තියෙනව විඥාන ධාතු මොනවද කියලා ඔයගලන්ට මතක ඇති නේද? විඥාන ධාතු. ඒක පහසු ක්‍රමය තමයි අදුක්කම සුඛ වේදනාවේ විඥාන ධාතු බලන පහසු ක්‍රමය තමයි අදුක්කම සුඛ වේදනාවට අයිති වෙන්නේ නැති එකම විඥාන ධාතුව වෙන්නේ කාය විඥාන ධාතුවනේ. කාය විඥාන ධාතුවට සුඛ සහගත සහ මේ දුක්ඛ සහගත කාය විඥාන දෙකනේ අයිති වෙන්නේ. එතකොට අනිත් මේ සිත් 55 තියෙනවා ඔක්කොම විපාක සිත් ඔක්කොම තියෙනවනේ. විපාක සිත් කියන්නේ එතකොට එතන තියෙනවා චක්කු විඥාන ධාතු තියෙනවා, සෝත විඥාන ධාතු තියෙනවා, ගාන විඥාන ධාතු තියෙනවා, ජීවහා තියෙනවා, කාය ඇර මනෝ ධාතුත් තියෙනවා, මනෝ විඥාන ධාතුත් තියෙනවා. එතකොට එතන ෂඩ් විඥාන ධාතුම තියෙනවා. එතකොට අදුක්කම සුඛ වේදනාය දැන් මේ විප්‍රයුක්ත සංග්‍රහය ඊටාම වැදගත් දෙයක් තමයි මේ ඒ පදයට අයිති මේ පදේ ඉස්සෙල්ලම බලන්න ඕන මේක නාම රූපද තියෙන්නේ. ඊට පස්සේ බලන්න ඕන මොනවාද විඥාන ධාතු කොච්චරක් තියෙනවද කියලා. එතනින් ඒක දැනගත්තාම තමයි අපිට ඉදිරියට යන්න ලේසි වෙන්නේ. ඒතර දැන් මෙතන ෂඩ් විඥාන චිත්තුප්පාද තියෙද්දී ඒක විප්‍රයුක්ත වෙන්න පුළුවන් මොකක් එක්කද? කාට හරි කියන්න පුළුවන්ද ෂඩ් විඥාන ධාතු? දැන් මෙතන මං කිව්වා සිත් 55 අදුක්කම කාය විඥාන මෙතන දැන් මෙතන ෂඩ් විඥාන චිත්තුප්පාද වලට කියන්නේ විප්‍රයුක්ත වෙන්නේ මොනවාද කියලා? කාය විඥාන ධාතු චිත්තුප්පාදයි තව මොනවාද? රූපයි. තව මොනවාද? නිර්වාණයයි. ඒ ටික විප්‍රයුක්ත වෙනවා. එතකොට තේහි ධම්මේහි ඒ ධම්මා විප්‍රයුක්තා කිව්වහම එම ධර්මේහි යම් ධර්මයක් විප්‍රයුක්ත වෙනවා. ඒ ධර්මයත් එක්ක මොකක්ද ආයිත් විප්‍රයුක්ත වෙන්නේ? දැන් අපි බැලුවා ෂඩ් විඥාන චිත්තුප්පාද. ඒ කියන්නේ අදුක්කම සුඛ වේදනාය චිත්තුප්පාද එක්ක විප්‍රයුක්ත වුණා රූප 28යි නිර්වාණයයි කාය විඥාන ධාතු චිත්තුප්පාදයි. එතකොට ආයිත් ඒ ධර්මේහි තව ධර්මයක් විප්‍රයුක්ත වෙනවා. මොකක්ද විප්‍රයුක්ත වෙන්නේ? ඔයයි ෂඩ් විඥාන ධාතු නේද මිස්? නෑ ඔව් ඒක අද මේ ආයිත් ෂඩ් විඥාන ධාතුම ආයිත් ඒවට විප්‍රයුක්ත වෙනවා. දැන් රූප 28යි නිර්වාණයේ තියෙන එක්කත් ගත්තහමත් කොහොමත් ෂඩ් විඥාන ධාතුම තමයි ආයිත් එන්නේ විප්‍රයුක්ත වෙන්නේ. ඒ කියන්නේ ආයිත් අදුක්කම සුඛ වේදනාය වේදනා චිත්තුප්පාදම තමයි විප්‍රයුක්ත වෙන්නේ. එතකොට ඒ ධර්මය කොච්චර ස්කන්ධවල මේ මොනවාද විප්‍රයුක්ත වෙනවද? කොච්චර ආයතන එක්ක විප්‍රයුක්ත වෙනවද? කොච්චර ධාතු එක්ක විප්‍රයුක්ත වෙනවද කියලා බලන්න ඕන. එතකොට චිත්තුප්පාදයක් කියන්නේ චෛතසිකයි සිතුයිනේ. ඒව විප්‍රයුක්ත වෙන්න පුළුවන් මොනවත් එක්කද? රූප සමග. රූප එක්ක විතරද? රූප සහ නිර්වාණ. ඔව් රූපේ සහ නිර්වාණ.
ඒතර රූප සහ නිර්වාණ අයිති කරන්න පුළුවන් මොනවද? ස්කන්ධ මොනවද? ආයතන මොනවද? ධාතු මොනවද? රූපස්කන්ධය ධම්මායතනය ධම්ම ධාතු. නේ දැන් රූපස්කන්ධය අයිති වෙන්නේ එක ආයතනයකට විතරක් නෙවෙයිනේ. ආයතන කීයකට අයිති වෙනවද? අවදාරික ආයතන 10. 10යි. ඔව්. ඊට පස්සේ ධාතු 10. ඖදාරික ආයතන 10යි, ඖදාරික ධාතු 10යි. එතකොට ඒ ඖදාරික රූප 12නේ මේ ඖදාරික ආයතන 10ටයි ඖදාරික ධාතු 10ටයි ගියේ. එතකොට මේ අනිත් මේ රූප ටික යනවා, සුකුම රූප ටික යනවා මේ ධම්මායතනයට. එතකොට ධම්මායතන ධම්ම ධාතු. ඔව් එතකොට ඊට අමතරව තව මොනවද විප්‍රයුක්ත වෙන්නේ? නිර්වාණ නිර්වාණයත් අයිති වෙනවා. ඊටත් අමතරව තව මොනවද? සුකුම රූප. ඔයගලන්ට ඒක විශ්ුණා. අපි ෂඩ් විඥාන ධාතු එක්කනේ මේ කතා කරන්නේ. ෂඩ් විඥාන ධාතු චිත්තුප්පාද විප්‍රයුක්ත වෙන්නේ මොනවත් එක්කද? කාය විඥාන ධාතුව. කාය විඥාන ධාතුව. කාය විඥාන ධාතුවත් මෙතනට අයිති වෙනවා. එතකොට ආයතන විදියට ගත්තොත් නම් 10යි. නමුත් ධාතු විදියට සම්පූර්ණ ධාතු විදියට ගත්තොත් ඖදාරික රූප 10යි. කාය විඥාන ධාතුවත් අයිති වෙනවා. එතකොට ධම්මායතනේ ධම්ම ධාතුවේ සුකුම රූපයි නිර්වාණයයි එක්කලා විප්‍රයුක්ත වෙනවා. ඒක පැහැදිලි නේද? ඒක පැහැදිලිද? ඒක පැහැදිලි. එහෙනම් තව මොකක් හරි බලමුද? තව මොකක් හරි අමාරු එකක් කියන්න අමාරු එකක් අපි පුළුවන් විදිහට විතක්කේ සවිචාරේ බලන්න. සවිතක්ක සවිචාරේහි ධම්මේ ධම්ම. ඒක ටිකක් සවිතක්ක සවිචාර තියෙන්නේ කොතනද? 161 පිටුව 24. සවිතක්ක සවිචාර තියෙන්නේ ටික විතක්ක ත්‍රිකේ නේද? විතක්ක ත්‍රිකේ පළවෙනි පදය. එතකොට සවිතක්ක සවිචාර කිව්වහම මේ මොකක්ද අභිදේයාර්ථ? සවිතක්ක සවිචාර සිත් 55යි චෛතසික 50යි. ඔව් චෛතසික 50යි. එතකොට මේකේ මේ කොහොමද දැන් අපි බලන්න ඕන කොහොමද මේ විතක්ක ਵਿਚාර දැන් මේ පදවල මොනවද විප්‍රයුක්ත වෙන්නේ? මොනවත් එක්කද විප්‍රයුක්ත වෙන්නේ? මේක පදයක් හැටියට ගන්න ඕන. අනිත් පද දෙකත් අවිතක්ක විචාර මත්තා ධම්මා එක්කයි අවිතක්ක අවිචාරා ධම්මත් එක්කයි විප්‍රයුක්තයි. එතකොට මොනවද එතන ඇතුළත් වෙන්නේ? සිත් 66. දැන් මෙතන දැන් ඇත්තටම දැන් අභිදේයාර්ථ මේ ඔක්කොම තිබුණට දැන් අපිට දැන් අපි බලා ගන්න ඕන විඥාන ධාතුත් එක්කලා සවිතක්ක සවිචාරාවල මොනවද තිබ්බ විඥාන ධාතු කියලා. ඒක වැදගත්. එතන විඥාන ධාතු කීයක් තිබ්බද සවිතක්ක සවිචාරා ධර්මවල? එතන 55ක් තියුණ විඥාන ධාතු. ඔව් ඒ විඥාන සිත්නේ 55. විඥාන ධාතු වලින් ගත්තොත් කීයද? එකයි. මනෝ ධාතුවයි මනෝ විඥාන ධාතුවයි. ඔව් දෙකයි නේද? දෙපස් විඥානයනේ නැත්තේ නේද? එතකොට එතන ඒ විඥාන ධාතු පහ අයින් වෙලානේ. එතකොට එයා එතන පදයට එතන විප්‍රයුක්ත ගොඩට යනවා ඒ විඥාන ධාතු පහ නේද? මනෝ ධාතු මනෝ විඥාන ධාතු තියෙනවනේ එතන. එතකොට එතන සංප්‍රයුක්ත වෙලා තියෙනවා නේද? එතන විප්‍රයුක්ත ගොඩට එතනින් යනවා විඥාන ධාතු පහක්. ඊට පස්සේ තව විප්‍රයුක්ත ගොඩට යන්න පුළුවන් මොනවද? මෙතන ඔක්කොම සිත් සහ චෛතසිකනේ තියෙන්නේ, ඔක්කොම නාම ධර්මනේ තියෙන්නේ. එතකොට අනිත් තව මොනවද මේ විප්‍රයුක්ත? රූප 28යි නිර්වාණයයි. ඔව් රූප 28යි නිර්වාණයයි තව විප්‍රයුක්ත ගොඩට යනවා. එතකොට ඒ ධර්ම ටික ආයිත් අරගෙන බලනවා කොහොමද මොනවද විප්‍රයුක්ත වෙන්නේ කියලා. ආයිත් විප්‍රයුක්ත වෙන්නේ මොනවත් එක්කද? මේ සිත් 55යි චෛතසික 50යි.
ඔව් සවිතක්ක සවිචාර ධම්ම එක්ක තමයි ආයත විප්පයුත්ත වෙන්නේ නේද? එතකොට ඒ ධර්මය විප්පයුත්ත වෙනවා බැලුවාම ආයිත් බැලුවාම බලනවා ඒව මොන ධර්මයක් මොන ස්කන්ධයක් එක්කද ආයතන කීයක් එක්කද ධාතු කීයක් එක්කද විප්පයුත්ත වෙන්නේ කියලා බලනවා. එතකොට කොහොමද සවිතක්ක සවිචාරා ධර්මය ඒ කියන්නේ චිත්තුප්පාද කොහොමද දැන් ඒ ඉස්සෙල්ලා දැන් ඔයගොල්ලෝ ඔක්කොම ඒ ධර්මවල අභිදේයාර්ථයි ඔක්කොම හොයාගත්තනේ. දැන් මේක ස්කන්ධ වලටයි ආයතන වලටයි ධාතු වලටයි කඩලා කියන්න. ස්කන්ධ කීයක්ද එතකොට? උපස්කන්ධය. ඔව් රූපස්කන්ධය. ආයතන ගත්තොත් දස ඖදාරික ආයතන 10. ඔව් ඉතුරු රූප ටික යනවා ධම්මායතනයටයි ධම්ම ධාතුවටයි නේද? ඒ කියන්නේ එතකොට ධාතු වලින් ගන්න සම්පූර්ණ ධාතු ටික කොහොමද කියන්නේ මේ පංච විඥාන ධාතු. ඔව් පංච විඥාන ධාතුයි රූප ධාතු 10යි නේද? ඒ විදිහට විප්පයුක්ත භාවය දැන් මේ සංග්‍රහයේදී විප්පයුත්තෙන් විප්පයුත්තේ කියලා පද තුනකට ඔය වගේ පෙරලගෙන ගිහිල්ලා ඒකේ තියෙන සම්බන්ධතාවය තමයි අපි බලන්න ඕන. එතකොට මෙතන ගොඩක් වෙලාවට මේ සංග්‍රහයට නාමත් එක්ක රූප විප්පයුක්ත වෙනවා, රූපත් එක්ක නාම විප්පයුක්ත වෙනවා. මේ ඒ වගේම මේ මොනවාද නාමත් එක්ක රූපයි නිර්වාණයි විප්පයුක්ත වෙනවා. එතකොට තික පදත් එක්ක තික පද මේ අනිත් පද විප්පයුක්ත වෙනවා, දුක පදත් එක්ක දුක පද විප්පයුක්ත වෙනවා. හැබැයි එක දුක පදයක හරි තික පදයක හරි ඔක්කොම පරමාර්ථ ධර්ම ඇතුළත් වෙනවා නම් මේ සංග්‍රහයට ගන්න බෑ. ඒක පැහැදිලි ඇති නේද? ඒ විප්පයුක්තයක් වෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහනේ. එක පදයක් ගත්තොත් දැන් අපි බලමු එක්සැම්පල් එකකට ඉස්සෙල්ල කරා උපාදින්න ත්‍රිකය උපාදින්න ත්‍රිකේ කරා අනුපාදින්නෝපාදානියා ධම්මයි අනුපාදින්නෝ අනුපාදානියා ධම්මයි කරා. එතකොට ඒකේ උපාදින්නෝපාදානියා ධම්මා බැලුවොත් ඒකේ ලෞකික විපාක සිත් 32 ඇතුලේ ඔක්කොම විඥාන ධාතු තියෙනවා, චෛතසික ටික තියෙනවා, චෛතසික 35 තියෙනවා, කර්මජ රූප ඇතුලේ රූප තියෙනවා. ඉතින් තව සම්පයුක්ත විප්පයුක්ත භාවයක් නෑ, මෙතන විප්පයුක්ත භාවය තමයි බලන්නේ. විප්පයුක්ත භාවය බල යුතු පදයක් නැති හින්දා මේ සංග්‍රහයට ගන්න බෑ. ඒ වගේ තික පද ඔයගොල්ලෝ තෝරගන්න, දුක පද ඒ වගේ තෝරගන්න. මේ අපි බැලුවොත් දැන් බලන්න උද්දානයට ගිහිල්ලා පොඩ්ඩක් බැලුවොත් පැහැදිලි වෙයි. ධම්මායතනය ඒ කියන්නේ දැන් ස්කන්ධ පහම ගන්න පුළුවන්. ඒ ස්කන්ධ පහම ගන්න පුළුවන්. නාමස්කන්ධ ටික රූප ස්කන්ධ වලට විප්පයුක්ත වෙන්න පුළුවන්. රූප ස්කන්ධය ගත්තොත් නාමස්කන්ධ හතරට විප්පයුක්ත වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ පෙරලීම් කරගෙන යන්න පුළුවන්. ස්කන්ධ පහ ගත්තොත් ඊළඟට ආයතන ටික ගත්තොත් ආයතන වල තියෙන රූප ආයතන ටික ඔක්කොම ටික මන ආයතනය එක්කලා විප්පයුක්ත වෙන්න පුළුවන්. ධම්මායතනේ චෛතසික ටික එක්ක විප්පයුක්ත වෙන්න පුළුවන්. එතකොට මේ මන ආයතනය ආයෙත් ගත්තොත් ආයෙත් අනිත් පැත්තට රූපත් එක්ක විප්පයුක්ත වෙනවා. ධම්මායතනයට විදියක් නැහැ. සම්ප්‍රයුක්තයි ඒ කියන්නේ ඒකේ රූපයි නාමයි නිර්වාණයයි ඔක්කොම තියෙන හින්දා මේ ණය ක්‍රමයට ගන්න විදියක් නැහැ. ඒ වගේම තමයි ධම්ම ධාතු. දුක්ඛ සත්‍ය ගත්තොත් දුක්ඛ සත්‍යේ ඔක්කොම පරමාර්ථ ධර්ම තියෙනවා. ජීවිතීන්ද්‍රිය ගත්තත් නාම රූප තියෙනවා. ෂඩායතනය ගත්තත් නාම රූප තියෙනවා. ආයි පටිච්ච සමුප්පාදේ නාම රූප ගත්තත් නාම රූප තියෙනවා. එතකොට පටිච්ච සමුප්පාදේ සතර මහා භවය දන්නව නේද? මතකයි නේද ඔයගලන්ට සතර මහා භවය?
උත්පත්ති භවයේ ඉඳන් කියන්නේ කවුරු හරි මහා භව 4 ඔක්කොම පරමාර්ථ ධර්ම ඇතුළත් වෙන මේ භව 4 මතකද කාට හරි මහා භව 4 කාම භවයයි උත්පත්ති භවයයි භවයයි සංඥා භවයයි අනිත් එක නම් මතක නැහැ. පංචෝකාර බව. ඔව් පංචවෝකාර භවයයි. එතකොට ඒ භව 4 මේ දැන් මේ විප්පයුත්තේට එන්නෙත් නැහැ. අර ඉස්සෙල්ලා අපි සංපයෝග විප්පයෝග බලද්දිත් එන්නේ නැහැ. දැන් ඔයගලන්ට මේ උද්දානයේ මතක ඇතුව ලියන්න උනතින් ඒ කියන්නේ ඔයගලන්ට මතක තියාගන්න ඕන මේ විප්පයුත්තේට එන උද්දානයයි සංපයෝග විප්පයෝගයේ එන උද්දානයයි සමානයි. ඇයි සංපයෝග විප්පයෝග ණය ක්‍රමේදී යම් ධර්මයක් එක්ක සංපයෝග හරි විප්පයෝග හරි වෙන්න පුළුවන් ධර්මතා විතරයි ඒකට මේ ගන්නේ සංපයෝග හරි විප්පයෝග හරි වෙන්න බැරි නම් ගන්න විදියක් නැහැ. නමුත් දැන් මේ සංග්‍රහය මේ ණය ක්‍රමය විප්පයුත්තෙන් විප්පයුත්ත. එතකොට විප්පයුත්තෙන් විප්පයුත්ත වුණාම ඔක්කොම ධර්මවල බලද්දී රූප එක්ක අපි බැලුවනේ නාම ධර්ම විප්පයුත්ත වෙන්න පුළුවන්. නාම ධර්ම එක්කලා රූප නිර්වාණ විප්පයුත්ත වෙන්න පුළුවන්. එතකොට ඒ වෙන්න බැරි මොනවද? වෙන්න බැරි ඒ ඔක්කොම එක පදයක තිබ්බොත් විතරයි වෙන්න බැරි. එතකොට ඒකින්ද තමයි මේ උද්දාන දෙක සමාන වුනේ. ඒක පැහැදිලි ඇති නේද? ඒ දෙක සමාන වෙන්න හේතු වෙච්ච කාරණාව. අපිට මහත්මිය සමා වෙන්න මේ උද්දාන දෙක කිව්වේ විප්‍රයුක්තෙන් විප්‍රයුක්තයි සංප්‍රයෝග විප්‍රයෝගයි නේද? ඔව් සංප්‍රයෝග විප්‍රයෝගයයි. ඒ පද ටිකම තමයි මේකෙත් තියෙන්නේ. පොත් ඔයගොල්ලෝ ගාව පොත් තියෙනවා නම් පෙරලා බලන්න. පැහැදිලි මිසෝ. ඔව්. ඒ කියන්නේ මම ඔයගලන්ට අර පහසු මේ එකක් මම කිව්වේ. එතකොට මේ දෙකේ තියෙන සම්බන්ධතාවය දැනගත්තා නම් ඔයගලන්ට එතකොට උද්දානයක් මතක තියාගන්න ඕන නම් ඒ දෙකෙන් එකක උද්දානයක් මතක තියාගත්තාම ඇති ඉතින්. තව මොන හරි අමාරු පද මොන හරි තියෙනවා නම් අපි බලමු. මේ ඔක්කොම chapters වල උද්දානය අපි ඉගෙන ගන්න ඕනේද? මෙහෙම තියෙස අර පරණ විභාගවල අහලා තිබ්බ නේද උද්දානය? ඒ කාලේ නම් ඒ කාලේ අහලා තිබ්බ උද්දානය වෙන ප්‍රශ්න අහන්න නැති නිසා උද්දානය යවුවද දන්නේ. උද්දානය කඩපාඩම් කරලා උද්දානය ලියනවා නම් ඒක මං හිතන්නේ ඒක තරම් අනුකූල දෙයක් නෙවෙයි. හැබැයි හුඟක් කෙව්වේ උද්දානය ගැන අදහසක් දෙන්න පුළුවන්. සියල්ලම නැති වුණත් දැන් මේ කියපු එකේ ඊට පස්සේ සංප්‍රයෝග විප්‍රයෝගයේදී අපිට යම්කිසි අදහසක් කියන්න පුළුවන් නේ. එතකොට ඒක කටපාඩම් කරනවා නම් ඔකේ තියෙන්නේ පාලි පාඨයක් තියෙනවා. කටපාඩම් කරන්න පුළුවන් කෙනෙකුට පාලි පාඨය කටපාඩම් කරන්න පුළුවන්. මේ බලන්න මේක. ධම්මායතන ධම්ම ධාතු දුක්ඛ සත්‍යං ජීවිතං මේ තියෙන්නේ පාලි ගාතාවක්. සලායතනං නාම රූපච්ච අත්තාරෝච මහා භව ඊළඟට ජාති ජරා මරණ මේක පාඩම් කරන්න පුළුවන් කෙනෙකුට පාඩම් කරගත්ත හැකි. හැබැයි මේ ආයිති එක හරියට දැනගන්න ඕන. මේක වෙන තැනකට ගියොත් මේ ඔක්කොම වැරදෙනවා. ඊට වඩා හොඳයි දැන් මේ යන ක්‍රමයේ තේරුම් අරගෙන ඒකෙන් කාණ්ඩ තේරුම් ගන්න. මේකේ මුල් ටික තේරුම් ගත්ත හැකිනේ. මේ කොච්චක පදවලට ගියාම තමයි ටිකක් අමාරුයි. සාමාන්‍යයෙන් දැන් නම් අහන්නේ මේ උද්දානය. ඒ කාලේ අහලා තිබුණා. ඒ කාලේ අතුලත ධර්ම ගැන අදහසක් නැති නිසා වෙන්න ඇති අහන්න ඇති. මේ කාටත් මේ ධර්ම කොටාසේ තේරුණාද? දැන් අපි කරන්නේ සංප්‍රයෝග විප්‍රයෝග ණය තුලින් තව ධර්ම කොටාස දකින්න හැටි. මේ එකම ධර්මම වෙන වෙන ආකාරයට දකින්න ස්වභාවය. දැන් අමිත මහත්මිය කිව්වා වගේ මේ විඥාන ධාතුව ප්‍රකට වෙන අවස්ථාවක් තමයි මේකේ. විඥාන ධාතු නිතරම ප්‍රකට වෙනවා. එහෙනම් නාම ධර්ම එක්කලා රූප ධර්ම
විප්‍රයුක්ත වෙනවා. රූප ධර්ම එක්කලා නාම ධර්ම විප්‍රයුක්ත වෙනවා. ඔය අතරේ විඥාන ධාතුත් එක්ක විප්‍රයුක්ත වෙන ස්වභාවය තමයි පෙන්වුම් කරන්නේ. ඊට වගේම වැදගත්ම අවස්ථාව තමයි යම්කිසි තැනක නිර්වාණ ධාතුවත් එක්කලා සම්බන්ධ වෙලා තියෙනවා නම් යම්කිසි ධර්මයක්, එතකොට රූප ධර්ම එතන විප්‍රයුක්ත භාවයට ගන්නෙ නැහැ කියන කාරණේ අපි උදාහරණ දෙකකින් කරා. ඒක තේරුම් ගත්තොත් ඉතාම හොඳයි. අපි බැලුවොත් එහෙම මේ අනුපාදානියා ධම්මා නිර්වාණය එනවා. නිර්වාණය එනකොට රූප ධර්ම විප්‍රයුක්ත භාවයට ගන්නෙ නැහැ. මෙතන හොඳට පැහැදිලි වෙනවා අනුපාදානියා ධම්මා. මෙතන අනුපාදානය ධම්මා වගේම අසංකිලිට අසංක්ලේශිකා ධම්මා. ඒ වගේම ටික පද බොහෝම ප්‍රමාණයක් තියෙනවනේ මේ විදිහට. ඒ කියන්නේ ලෝකෝත්තර සිත්තිකයි, ඒකෙන් චෛතසික ටිකයි නිර්වාණය යන පද. ඒ පද ආපු ගමන්ම එන්නේ ඒ පදවලට රූප ධර්ම විප්‍රයුක්ත භාවයට ගන්නෙ නැහැ. ගන්න බෑ. නිර්වාණයත් එක්ක රූප ධර්ම විප්‍රයුක්ත වෙන්නේ. එතකොට ස්කන්ධ වශයෙන් නැහැ, ආයතන වශයෙන් නැහැ. විඥාන ධාතු ටික විප්‍රයුක්ත වෙනවා. අන්න ඒ කාරණේ ඒකත් හොඳට මතක තියාගන්න. ඒක සමහර උගත්තන් වල ප්‍රශ්න වල අහනවා මේක දැන් බලන්න මේ අවිතක්ක අවිචාරා ධම්මා. අවිතක්ක අවිචාරා ධම්මා කියනකොට අවිතක්ක අවිචාරා ධම්මා. අවිතක්ක අවිචාර කියනකොට නිර්වාණ ධාතුව එතනට ඇතුළත්. අපි දන්නවනේ රූප ධර්ම ටිකයි නිර්වාණ ධාතුවේ ඇතුළත්. ඒකට අපි විප්‍රයුක්තය කිව්වා අවිතක්ක විචාර මත්තා සවිතක්ක සවිචාරා මේ ත්‍රිකයෙන් අපි කිව්ව හැටි. ඊට පස්සේ ඒකට එන්නේ අවිතක්ක අවිචාර ධම්මා. අවිතක්ක අවිචාර ධම්මා කියනකොට විතක්කයයි විචාරයයි නොඇති චිත්තෝත්පාද පංචෝ විඥාන චිත්තෝත්පාද ත්‍රිකය තුන්වෙනි දානය හතරවෙනි ධානය පංචම ධාන ඥාන සිත්තෝත්පාද රූප 28 නිර්වාණය. දැන් බලන්න නිර්වාණය ආවනම් නිර්වාණයත් එක්කලා රූපස්කන්ධ විප්‍රයුක්ත භාවයට ගන්නෙ නැහැ. ස්කන්ධ නැත, ආයතන නැත, මනෝ ධාතු. මොකද මෙතන රූපස්කන්ධ මේ නිර්වාණය නොතිබුණා නම් අපිට හැබැයි මෙතන තිබුණා නාම ධර්මයි රූප ධර්මයි සියල්ලම නිර්වාණයත් එක්ක කොහොමද රූප ධර්ම ගන්නෙ නැහැ මේ ධාතු නොතිබුණත්. මෙන්න මේ විදිහට මේක දකින්න දැක්කහම තේරෙනවා අපි මේක කොහොමද කරන්න ඕනේ කියලා. මං හිතන්නේ අවබෝධයක් තියෙනවද අපිට ඊළඟ එකට යන්න පුළුවන්ද ඊළඟ දවසේ? සමාවෙන්න සර්. මේ අවිතක්ක අවිචාර ධම්මයි කියලා දැන් පැහැදිලි කරේ. අපි දෙවෙනි දැන් මෙතන අවිතක්ක අවිචාර ධම්මා කියලා සර් ඊට පස්සේ අපිට පැහැදිලි කරා අවිචක්ක විතරමත්තා ධම්මා සහ සවිතක්ක සවිචාර ධම්මා කියලා. සර් එතන අපි දෙයියට අපි පෙන්වන්න අවශ්‍යද සර් ප්‍රශ්නයකදී? නෑ ප්‍රශ්නයකට මෙතන පෙන්වන්න ඕන නැහැ. මේකේ අදහස මෙච්චරයි. මේ අවිතක්ක අවිචාර කියනකොට අභිදේයාර්ථ හරියට දකින්න ඕන. චිත්තෝත්පාද ආකාරයෙන් දකින්න ඕන. ඒ කියන්නේ විඥාන ධාතු ආකාරයෙන් මේක දකින්න ඕන කියන කාරණේ තමයි මෙතන ගැබ් වෙන්නේ. එහෙම නැත්නම් අපිට මේ ණය ක්‍රමේ කරන්න බෑ. මොනවද මේකට දැන් බලන්න මේ අවිතක්ක විචාර මත්තා ධම්මා. අවිදේයාර්ථ උන්නන් ලියන්න පුළුවන්. නොලිව්වත් මෙතන ගැටලුවක් වෙන්නේ නැහැ. සවිතක්ක සවිචාරා ධම්මා. අවිදේයාර්ථ ලියනකොට වැදගත් වෙන්නේ මේ විඥාන ධාතු මොනවද මේකට එන්නේ කියලා දැනගන්නවා. අවිතක්ක අවිචාරා ධම්මා කියනකොටම අපි දන්නවා පංච විඥාන ධාතු චිත්තෝත්පාදයේ උතෙන්ට ඇතුළත් වෙලා. ඊළඟ තුන්වෙනි ධානය, හතරවෙනි ධානය, පංචම ධානය ධාන චිත්තෝත්පාද. ඒ කියන්නේ මෙතන තියෙනවා මනෝ විඥාන ධාතුවත්. එතකොට ඉතුරු වෙන්නේ මනෝ ධාතුව පමණයි. මනෝ ධාතුව මෙතනින් බැහැරට යනවා. ඒකින්ද තමයි මනෝ ධාතුව උත්තරයට එන්නේ. පංච විඥාන ධාතු මෙතනට ඇතුළත් වෙනවා නම් මනෝ විඥාන ධාතුවත් ඇතුළත් වෙනවා නම් මනෝ ධාතුව මෙතනින් වෙන් වෙනවා. අන්නේ මනෝ ධාතුව පෙන්눔 කරන්න තමයි මේ ණය ක්‍රමය පැහැදිලි කරන්නේ. පැහැදිලි සර්. තෙරුවන් සර්. මේ අදිමොක්කයත් බලන්නකෝ. අදිමොක්කය. අදිමොක්කය කියනකොට අපි දන්නවා මොකක්ද අදිමොක්කය කියන්නේ? මේක ප්‍රකීර්ණක චෛතසිකයක්. මේකේ විශේෂ දැක්මක් තියෙනවා අදිමොක්කේ. ඒ අදිමොක්කේ වෙනම අරන් තියෙන්නේ ඒකමයි.
අපි දන්නවනේ අර 125 ධර්මවලදී ඒ ධර්ම ස්වභාවය පෙන්වු කරනවා. එතකොට අදිමොක්කය විපරීත වෙන චිත්තෝත්පාදෝ දෙපස් විඥාන චිත්තෝත්පාදෝ විචිකිච්ඡා චිත්තෝත්පාදේ ඒ ටිකේ අදිමොක්කය විපරීතයි. රූප 28යි නිර්වාණයයි. එතකොට මේ ධර්මත් එක්කලා අදිමොක්කය සම්ප්‍රයුක්ත නොවන ස්වභාවය තමයි මෙතන පෙන්වුම් කරේ. එතකොට මේක චිත්තෝත්පාද ආකාරයෙන් දැම්මොත් මෙන්න මේවා ටික. එතකොට ඒක සම්ප්‍රයුක්ත වෙන ඒක විපරීත වෙන චිත්තෝත්පාදය අදිමොක්කය සම්ප්‍රයුක්ත චිත්තෝත්පාද 78. ඒ 78යිනේ 11ක් අයින් වුණානේ. එතකොට අදිමොක්කය සම්ප්‍රයුක්ත චිත්තෝත්පාදය කියනකොට මෙතන තියෙනවා නාම ධර්ම, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය සහ විඥාන ස්කන්ධය එකම දෙයක් අපි තේරුම් ගන්න ඕනේ. මෙතන මොනවද විඥාන ධාතු සම්බන්ධ වෙන්නේ? අදිමොක්කේ සම්බන්ධ වෙන්නේ. පංච විඥාන ධාතුත් එක්ක අදිමොක්කේ සම්බන්ධ වෙන්නේ නැහැ. ඒකින්ද තමයි මේකේ විපරීත භාවය වෙනකොට රූපස්කන්ධය ඕදාරික ආයතන 10, ඕදාරික ධාතු 10, පංච විඥාන ධාතු. ඒ විදිහට පෙන්වුම් කරන්න පුළුවන්. මේ ණය ක්‍රමේ කරලා බලන්න එකක් දෙකක් නෙවෙයි, එක දිගට කරලා බලන්න. කටුසටහන් විදිහට කරත් කමක් නැහැ, හොඳටම පොතක කරත් කමක් නැහැ. එක ක්‍රමයකට කරාම වරදින්නේ නැහැ. ඊළඟ දවසට අපිට යන්න පුළුවන් ද 11 වෙනි ණය ක්‍රමයට? ගිහිල්ලා අපි නැවත ජූලි මං හිතන්නේ මැද සතියේ නැත්නම් අවසාන සතියේදී අපි ප්‍රශ්නයක් කරලා අපි ප්‍රශ්න දෙකක් ලෑස්ති කරමු නේද අමිතා මහත්මිය? ලෑස්ති කරලා ඒක කරලා අපිට WhatsApp කරන්න. ඒ කියන්නේ වසර මැද විභාගයක් වශයෙන් අපිට WhatsApp කරන්න. එතකොට අපි ඒක බලන්නම් කොහෙද ඉන්නේ කියලා. අපි අමාරු එකක් තමයි දෙන්නේ. ඒ පොත් බලන්නේ කරන්නේ. එහෙම හොඳයි සර් ගොඩක්. යම් කිසි ප්‍රශ්නයක් අපි හදමු දෙන්න. ප්‍රශ්න දෙකක් නැත්නම් තුනක්. එහෙමනම් විශේෂ කාරණයක් කතා කරන්න තියෙනවද? නැත්නම් අපිට ඊළඟ දවසට අපි සාකච්ඡාව පවත්වමු. කමලා මහත්මිය මොන හරි ප්‍රශ්නයක් අහනවද? හරි. එහෙමනම් අද කරාම තමයි ගැටලු මතුවෙන්නේ නේද සර්? තමන් කරාම තමයි ගැටලු මතුවෙන්නේ නේද සර්? අපි ප්‍රශ්න දෙකක් හදමුද? මේ අමාරු ටිකක් හදන්න ඕනේ. පොත බලන්න කරාට කමක් නැහැ. කරලා WhatsApp කරලා අපිට එවන්න. අපි මේ පිළිබඳව කතා කරා ස්වාමීන් වහන්සේත් එක්කලා ගිය සතියේ. ඇත්තටම මේ ඔන්ලයින් මීටින් එකක් තිබුණා. ගුරුවරු සියලු දෙනාමත් ස්වාමීන් වහන්සේලා දෙනමත් එක්කලා. ස්වාමීන් වහන්සේගේ අදහස තියෙන්නේ මේ අවුරුදු අවසානයේ විභාගයේ තාක්ෂණය ඔස්සේම කරන්න. දැන් යන්න බෑනේ. බලන්න දැන් 101ක්ද 102ක්ද ඊයේ මරුණා. කොයි පැත්තට යයිද කවුද දන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඒකට පෙරහුරුවක් ලෙස ජූලි මාසයේ අන්තිම නැත්නම් අගෝස්තු මාසයේ මුල මධ්‍ය පරීක්ෂණයක් තියමු. අපි ප්‍රශ්න ටිකක් දෙන්නම්. ඒ ප්‍රශ්න ටික යම්කිසි කාල පරිච්ඡේදයක කරලා අපිට මේ වෙලාවෙම දෙන්න පුළුවන්. මේ වෙලාවෙම වෙන් කරලා අපි පැය දෙකකට ප්‍රශ්න ටිකක් දීලා ඒ ප්‍රශ්න ටික අපිට WhatsApp කරලා එවන්න ඕනේ මිනිත්තු 10කින්. ෆොටෝ කරලා හරි WhatsApp කරලා හරි මොන හරි ක්‍රමයකින් එවන්න. අපි ඒක බලමු සාර්ථකද කියලා බලන්න. අපි ප්‍රශ්න ටික ලෑස්ති කරලා එදාම තමයි ප්‍රශ්න ටික දෙන්නේ. නැත්තම් විලාසිනෙන් දුන්නොත් පොත් ඕපන් බුක් එක්සෑම් එකක්. ඕනම් පොත් වහල් කරන්නත් පුළුවන්. ඕන කෙනෙකුට පොත් ඇරලා කරත් ප්‍රශ්නයක්වත් නැහැ. ඔව් ක්ලාස් එක වෙලෙම කරලා අපි අර ස්කෑන් කරන මේ එකත් ඒකත් කියලා දෙමු සර්. ඒක මම ඒක ලෑස්ති කරන්නම්. එතකොට එහෙම නැත්නම් ෆොටෝස් සේව් වුණාට වඩා ටිකක් ස්කෑන් කරන්න පුළුවන්කමක් තියෙනවා නම් පැහැදිලි යකුරු. එහෙම නැත්නම් කමක් නැහැ. එහෙම ෆැසිලිටි එක නැත්නම් ෆොටෝ එක හරි අරගෙන WhatsApp කරා නම් ඒ වෙලාවට අපිට බලන්න පුළුවන්
මොකද මේ කොහොමද මේ ඔන්ලයින් ම සෙෂන් එකක් දෙනවද මේ ස්කෑන් කරන එක නැත්නම් වීඩියෝ කරලා දානවද? වීඩියෝ කරලා දානවා නම් අපිට ක්ලිප් එක දාන්න පුළුවන්. ඔව් මම ස්කෑන් කරන විදිය වීඩියෝ ක්ලිප් එකක් හදලා එවන්නම්. එතකොට ඒක අනිත් අයටත් බලත හැකි. අපි දැනට මේ ඔන්ලයින් මේ විභාගය කරනවද නැත්නම් අපි ප්‍රශ්න ටිකක් දීලා කරගෙන ඇවිල්ලා සාකච්ඡා කරනවද දැනට? ඒකමක් නැහැ. ප්‍රශ්න ටිකක් දීලා අපි දවසක් ඇතුළත විතර අපිට ඒක WhatsApp කරලා ඉවලා අපි ඒක සාකච්ඡා කරමු. එහෙමත් කරන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ තාම ඒ කියන්නේ අපි තාම දන්නේ නැහැ කොහොමද කියලා. ඒ කියන්නේ ඒ පැය දෙක හරි අපි පැයක් ඇතුළත හරි අපි ප්‍රශ්න දෙකක් දුන්නාම කරන එක කොහොමද කියලා තාම මේ අවබෝධය කියන එක තාම අපිත් දන්නේ නැති හින්දා දැනට අපි ප්‍රශ්න එනසමානි වගේ දීලා ප්‍රශ්න කීපයක් ඒක උත්තර ලියලා ඒ කියන්නේ ඒක තමන් කරලා ඉවරලා WhatsApp කරාට පස්සේ එතන වැරදි තියෙනවා නම් ඒක අපිට පන්තියේ සාකච්ඡා කරන්න පුළුවන් නේ සර්. ඒක හරි. අපිට අර ඕන තියෙන්නේ කොහොමද වර්ෂ අවසාන විභාගය කරනවා නම් ඒකට පෙරහුරුවක් වශයෙන් තමයි පැයකින් හරි පැය දෙකකින් හරි ප්‍රශ්න ටිකක් කරලා හැම එක්කෙනාටම නම් අමාරු ඇති ස්කෑන් කරලා එවන්න. හැබැයි බොහෝ අයට පුළුවන් මං හිතන්නේ ස්කෑන් කරලා WhatsApp කරන්න. කොහොම හරි ඔබතුමීගේ සෙෂන් එකේ WhatsApp කරන හැටි කියලා දෙන එක වෙලාවක එන සතියේ මේ පන්තියේම මුලදී කරන්න පුළුවන්ද? නැත්නම් අවසානයේදී එහෙම කරන්නත් පුළුවනි සර්. නැත්නම් මට ස්කෑන් කරන විදිය ඒ කියන්නේ මෙහෙමයි දැන් අර ඕනම කෙනෙකුට Google Play එකට ගිහිල්ලා Adobe Scan එක මේ ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒකට මම ඕනනම් වීඩියෝ මේක එහෙම කිව්වට ඒක තේරෙන්නේ නැහැ මං හිතන්නේ. මම ඒක කරලා එවන්නම් සර්. කරලම් පෙන්නන්න වෙනවා. ඔව්. හොඳයි සර්. දැන් එහෙනම් අද දවසට අපි නතර කරමු. අපි එහෙනම් දෙවියන්ට පින් දීලා නතර කරමු. සර් ප්‍රශ්න ටික දුන්නේ සර්. ප්‍රශ්න දෙක ප්‍රශ්න දුන්නේ නැහැ. ඊළඟ දවසට ප්‍රශ්න දෙන්න. මිස් අපිට WhatsApp කරන්න නම්බර එකක් දීලා තියනවාද? WhatsApp කරන්න මෙහෙම පුළුවන්. දෙනවද? WhatsApp කරන්න මගේ WhatsApp එකටයි අමිතා නෝනගේ WhatsApp එකට හරි WhatsApp කරන්න පුළුවන්. අපේ ටෙලිෆෝන් නම්බර එකමයි WhatsApp නම්බරේ. ටෙලිෆෝන් නම්බරේමයි. ඒකෙන් WhatsApp කරන්න පුළුවන්. අපි මේකට ප්‍රශ්න එකක් එනං ඊළඟ දවසේ අපි ලෑස්ති කරමු. ඊට පස්සේ ඒක කරලා පිටුවකින් හරි පිටුව දෙකකින් හරි ෆොටෝ කරලා හරි නැත්නම් ස්කෑන් කරලා හරි WhatsApp කරා නම් හොඳයි. අපි එහෙනම් අද දවසට අපි නතර කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ධම්මදේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සනාති. ඉදම්මේ ඥාතිඤං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිඤං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිඤං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍යා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සියලු දෙනාටම වහවහ ධර්ම ඥානෙ ලැබේවා. තෙරුවන් සරණයි සියලු දෙනාටම. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. දෙනාටම තෙරුවන් සරණයි සර්.